प्रशंसा वेवा යහපත් දෙවියනේ ඔබට ස්තුති කරනවා හාලෙලූයා 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 प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा වඩින්න शुद्धात्मने ඔබගේ දරුවන් වෙත බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවා සනසන්ද මාගේ සිත බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවා සනසන්ද මාගේ සිත තනිවම මේ ගමන යන්නට බෑ ඔබගේම ආත්මයෙන් මාගෙන යන් තනිවම මේ ගමන යන්නට බෑ ඔබගේම ආත්මයෙන් මාගෙන යන් ඔබ ඕනෑ ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ කෙලවර දක්වාම ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ මරණය දක්වාම ඔබ ඕනෑ බෝධේන මාතේරුම් නොගෙන බොරුවේ අගුණ කීවත්කම් නෑ බෝධේන මාතේරුම් නොගෙන බොරුවේ අගුණ කීවත්කම් නෑ ඔබ ඕනෑ ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ මරණය දක්වාම ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ කෙලවර දක්වාම ඔබ ඕනෑ ඔබගේම ආත්මය අප පිට වගුරා පලදන්න ප්‍රේමයේ පලවලින්ම ඔබගේම ආත්මය අප පිට වගුරා පලදන්න ප්‍රේමයේ පලවලින්ම පලදාරමී 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 කෙලවර දක්වාම පලදාරමී 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 මරණය දක්වාම පලදාරමී ශුද්ධතුනි ඔබමයි සැනසුම වන්නේ අන්තිම දක්වාම මඟ පෙන්වන්නේ ශුද්ධතුනි ඔබමයි සැනසුම වන්නේ අන්තිම දක්වාම මඟ පෙන්වන්නේ ඔබ ඕනෑ ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ කෙලවර දක්වාම ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ අන්තිම දක්වාම ඔබ ඕනෑ මාගේම දුර්වලකම් දන්නේ ඔබයි ඔබගේ වදනින් මසානසා මාගේම දුර්වලකම් දන්නේ ඔබයි ඔබගේ වදනින් අපසානසා ඔබ ඕනෑ ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ කෙලවර දක්වාම ඔබ ඕනෑ ඔබ ඕනෑ මට ඔබ ඕනෑ මරණය දක්වාම ඔබ ඕනෑ වඩින්න शुद्धात्मනේ ඔබගේ දරුවන් වෙත බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවා සනසන්න මාගේ සිත බලයෙන්ද ප්‍රේමෙන්ද පුරවා සනසන්න මාගේ සිත මේ වීඩියෝ එකට මේ වන විට සවන් යොමු කරන්නා වූ ඔබට උන්වහන්සේගේ නාමයෙන් ආශිර්වාද නිදහස් කරන උන්වහන්සේ ඔබට උපකාර කරයි උන්වහන්සේගේ වචනය අප මේ උදෑසන උන්වහන්සේගේ නාමයෙන් අසන්ත යනවා දේනාස ඔබට ආශිර්වාද කරයි අපි ඊට කලින් උන්වහන්සේගේ වචනය උදෙසා ආඥා කර සිටිමු මේ වචනය ආලා ඔබේ වචනේ විශ්වාස කරේ වචනය ඔබගේ ජීවිතේ කොටසක් වන පිණිස මෙනෙහි කරන්නේ නම් ඔබේ ක්‍රියාවට දමන්නේ නම්
නියත වශයෙන් මේ වන විටත් COVID-19 කියන්නා වූ මේ මාරාන්තික විකෘති වසංගතයේ ඉදිරියේ දනින වැටලා ඉන්නා ලෝකයක් ඉදිරියේ බය වෙලා බයෙන් සලිත වෙලා කැළඹිලා මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුව මිනිස්සු වියුල් වෙලා ඉන්න වෙලාවක උන්වහන්සේගේ නාමයේ විශ්වාස කරන්නා වූ උන්වහන්සේ ඔබේ විශ්වාසය කරගන්නේ නම් නියත වශයෙන් කූල් එකේ ඉන්න දෙවියන්වහන්සේ ඔබට කරුණාව ලබා දෙයි. අපට ප්‍රේම කරන්නව ධර්මිෂ්ඨ පියාණන් වහන්සේ යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් ඔබයි මුඛයට මේ උදෑසන අපි එනවා. ස්වාමිනේ සතුනකට පසු අපේ දේවමයන් COVID-19 දෙවෙනි රැළ නිසා නවත්වලා තුන්වෙනි සතියේ සතුනක් ගෙවි ගොස් තිබෙනවා. එබැවින් නොවැම්බර් 1 වෙනිදා කියන්නා වූ මේ උදෑසන අපි ඔබ වහන්සේගේ නාමයෙන් ස්වාමින් වහන්සේ සතුනකට පසු අද අවශ්‍ය ඔබ වහන්සේගේ වචනය ස්වාමිනේ මේ වචන අසා ඉන්න විවිධ මාධ්‍ය ජාලා වලින් YouTube වලින් වේවා වෙනම මාධ්‍ය ජාලා වලින් වේවා ස්වාමිනේ නරඹන්නා වූ අසන්නා වූ සියල්ලන්ගේ ජීවිතවලට ස්වාමිනේ මේ වචනේ කරන කොටගෙන ආශිර්වාද කරා. මග්නිසාද ඔබගේ වචන තුල ජීවනය තියෙන ඔබගේ වචන තුල පණ තියෙන ඔබගේ වචනේ හෙබ්‍රෝ පොතේ 4 වෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ පොසන්නේ දෙවියන්වහන්සේගේ වචනේ ජීවමානයි. දෙවියන්වහන්සේගේ වචනේ දෙවියන්වහන්සේ ආස පොළොව මුහුදේ පේන පෙන සියල්ල මුළු විශ්වයම ඇව්ව ਸਰව බලධාරී අපාදේපා සිව්පා මැව්ව ආත්මයකද ජීවියෙක් විදියට හෘද සාක්ෂියකද ජීවියෙක් විදියට රෙදියේද ජීවියෙක් විදියට මිනිස්යම ලද්දා වූ ජීවමාන දෙවියන් වහන්සේගේ වචනේ ස්වාමිනී ඔබ වහන්සේගේ වචනේ ජීවමානයි ක්‍රියා කරනවා. ඔබ ජීවමානසේම ඔබගේ වචනේ පණ තියෙනවා. ස්වාමිනී පමණක් නොවේ ඔබගේ වචනේ බලවත්. මේ දිනවල COVID-19 ස්වාමිනී මේ උදුරු නිසා මේ විකෘති සීක්‍රෙන් ව්‍යාප්ත වෙනවා මේ උදුරු නිසා බයෙන් මුසපත් වෙලා ඉන්නව ජීවිතවල බය දුරු කරන්න. එපමණක් නොවේ මේ මාරාන්තික රෝග වසංගතයේදී ඔබ වහන්සේ විශ්වාස කර තමන්ගේ විශ්වාස කර තමන්ගේ විශ්වාසය ඔබ කරගන්නා සෙනග ආරක්ෂා කරන්න ඔබගේ වචනේ බලවත් තිබෙනවා. මේ දවස්වල මේ වචනට සවන් යොමු කරන්නා වූ මේ දවස්වල ස්වාමිනේ විවිධ දේ කරන කොටගෙන ස්වාමිනේ බීතියෙන් ඇලී සිටින්නා වූ ස්වාමිනේ ජීවිතවලට මොන දේවල් ඔවුන්ගේ ජීවිතවලට බලපානවාද මොන දේවල් නරක ලෙස නොවන ලෙස අහිතකර ලෙස ඔවුන්ට බලපානවාද ස්වාමිනේ සියලු ආකාර දේවල් බලපෑමෙන් ඔවුන් මුදාහරින්න මේ වචනේ තුල බලය තියෙනවා. ඔබගේ වචනේ පොසාන්න උන්වහන්සේගේ වචනේ ආසත් පොළවත් පාව ගියත් ඔබ වහන්සේගේ වචනේ පා නොවන බවයි. ඔබගේ වචනේ මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදය 35 වෙනි පදේ අපි කියනවා. එබැවින් මේ වචනේ කණින් අසල සින් දැකලා මනසෙන් අවබෝධ කරගන්න. අවබෝධ කරගන්නව සෙනග ඒ වචනේ මෙනෙහි කරන නේද? ඒ ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනේ කොටසක් වන අතර ඒ වචනේ ක්‍රියාවට දමයිද? මේ වචනේ තුල තිබෙන සත්‍යතාවය ඔවුන්ගේ ජීවිතවලට ස්වාමිනේ දැනෙන්න ඔවුන්ගේ ජීවිතවල ප්‍රායෝගික අත්දැකීමක් වෙන්න ඔබ සලස්වන්න. මේ උදෑසන නිසා ස්තුති කරනවා. සියලු බයින් ඔබගේ සෙනඟ මුදන නිසා ස්තුතියි. නාසරේ යේසුස් වහන්සේගේ මවිත නාමයෙන්. හොඳයි අපි මේ උදෑසන උන්වහන්සේගේ වචනේ බලන්ට යනවා. දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. අපි ගායනා කළා ගීතිකාවක් වඩින ශුද්ධාත්මයනේ ඔබගේම දරුවන් වෙත. මේ දවස්වල දේවමයන් නැති වුණාට ශුද්ධාත්මයන් වහන්සේ සෑම තැනක වැඩ සිටිනවා. උන්වහන්සේ සොයන උසෙනඟ අතරේ. දැන් COVID-19 දෙවෙනි රැල්ල පිළිබඳවත් මම මීට මාස එකමාරකට දෙකකට කලින් සභාව දැනුවත් කළා. ඒ නිසා මාස් පළදින්න හෑන්ඩ් වොෂ් කරන්න ඒක සුළුවෙන් සිතන්න එපා කියලා ඔබව දැනුවත් කිරීම කළා. මොකද අපිට දේනාසයට ස්තුති වෙන්න උන්වහන්සේ 2019 අවසාන දේවමේ මේ වගේ විනාශකාරී විකෘති රැල්ලක් එන බව උන්වහන්සේ අපිට මඟ පෙන්වනවා. විනාශකාරී මහා උවදුරක් පැමිණෙනවා කියලා ඒක අපි දැනගත්තා. COVID-19 විදියට ඒක නම් කරලා තියෙනවා අද වෙද්දී. ඒ නිසා ඒ දේශේ සිද්ධ වුණා. ඒ නිසා අපි අධ්‍යක්ෂා එකේ බලපෑම නිසා මාස 2-3ක් රටවසා තිබුණා. ඒ වගේම දෙවෙනි රැල්ලක් පිළිබඳවත් අපිට මාසේ මඟ පෙන්වලා තිබුණා. ඒක ඊට පළවෙනි වතාවට වඩා දෙවෙනි වතාවට ටිකක් නරක අතර බලපානවා කියලා. හිතන්නේ නැති විදියට මිනිසයන්ගේ ජීවිත ආක්‍රමණය කරනවා කියලා ඔය දේ දැන් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි දකිනවා ගිය මාසේ පළවෙනි සතියේ ඉඳලා ඒ තත්වය අද රට පුරා ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. කොහොම වුණත් මේවා ගැන දේනාසිගේ නාමයේ ජීවමාන දේනාසිව නොදන්නා සෙනඟ බය වෙන එක පුදුමයක් නෙවෙයි. ජීවමාන දේනාසිය විශ්වයේ මෙවුම්කාර ස්වර්ගයට පුතු වේට දෙවියෝ ස්වාමින් වහන්සේ නොදන්නා සෙනඟ බය වුණාට අදාන්න ඔබ බය වෙනවන එක පුදුමයක් ඒක.
මක්නිසාද ඇදහිල්ල තියෙන මිනිසුන්ට බය නැහැ, බය තියෙන මිනිසුන්ට ඇදහිල්ල නැහැ. උන්වහන්සේගේ වචනේ ජීවමාන දෙවියන්වහන්සේගේ වචනය මිනිස්සු ආහන විට උන්ට විශ්වාසය ඇදහිල්ල එනවා. දේ වචනේ රෝම පොතේ අපි 10 වෙනි පරිච්ඡේදය 16 17 පද කියවුවොත් එම අපි දකිනවා උන්වහන්සේගේ වචනේ ඇසීමෙන් ඇදහිල්ල ඇසීම පැමිණෙන්නේ කියලා. දේව වචනේ අසන්ට උන්වහන්සේගේ විශාලත්වය, උන්වහන්සේගේ බල පරාක්‍රමයේ පිළිබඳව අපගේ මනසේ උන්වහන්සේගේ විශාලත්වයේ බල පරාක්‍රමයේ සීන මැවෙනවා. පින්තූරේ මැවෙනවා. උන්වහන්සේ කොච්චර විශාල බල පරාක්‍රමයේ දෙවි කෙනෙක් කියලා අපි හිතනවාද? දේව වචනේ යෙසායා පොතේ 66 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා ආසපොළොව මූදේ පෙන සියල්ල මුළු විශ්වයේ මැව්ව දෙවියන් වහන්සේ, ස්වර්ගයේ සිංහාසනය කරගත් දෙවියන් වහන්සේ ආස සිංහාසනය කරගත්තා කියලා කියන. ආස සිංහාසනය කරගත් දෙවි කෙනෙක් මනුෂ්‍ය දේවවරු අතරේ නැහැ. මනුෂ්‍ය දේවවරු 33 කෝටියක් ලෝකේ ඉන්නවා. මනුෂ්‍ය දේවවරු අතරේ 33 කෝටියක් දේවවරු අතරේ මනුෂ්‍ය දේවවරු අතරේ ආස සිංහාසනය කරගත් දෙවි කෙනෙක් නැහැ. ඒ විතරක් නොවේ පොළොව පාපොටුව කරගත් දෙවි කෙනෙක් නැහැ. ආස සිංහාසනය කරගත් පොළොව පාපොටුව කරගත් ඒ දෙවියන් වහන්සේ කොච්චර විශාලද කිව්වොත් මේ පෘථිවියට වඩා උන්වහන්සේ විශාලයි. අද දවසේ ඔබ ජීවිතේ විවිධාකාර ප්‍රශ්න ගැටලුවට මුහුණ දෙන්න වෙන්න පුළුවන්. ඔබ ජීවිතේ සමහර වෙලාවට කියන වෙන්න පුළුවන් මේ දවස්වල මේ කොරෝනා 19 වල දෙවෙනි රැල්ල නිසා මම ගොඩක් අමාරුවටපත් වෙලා තියෙනවා. මම ගොඩක් බය වෙලා තියෙනවා. ඒ වගේ මම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒ බලපෑම නිසා මේ දවස්වල ලංකාවේ විවිධ පළාත් මේ වන විටත් නිරෝධායන අඳුරු නීතියට යටත් වෙලා තියෙනවා. ඒ නිසා විවිධ ප්‍රශ්න ගැටලු, කරදර, පීඩා, අමාරුකම්, දුෂ්කරතා, ඒ වගේ මූල්‍යමය ගැටලු ඔබට මතුවෙලා ඇති. නැත්නම් ඔබ කල්පනා කරන ඇති මේක ලොකු ප්‍රශ්නයක්. ඔව්, බැලුමට ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. නමුත් ජීවමාන දෙවියන් වහන්සේ ඒ ප්‍රශ්නයට වඩා විශාල දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ මුණ පාන්නව ප්‍රශ්නේ කොච්චර විශාලද? ඔබට සුභාරංචියක් කියන්නම්. ඒ සුභාරංචිය තමයි ඔබ මුණ දෙන්නව ප්‍රශ්න ගැටලු, කරදර, අභියෝගයේ කොපමණ විශාලද? දෙවියන් වහන්සේ ඊට වඩා විශාලයි. ඔබට ජයග්‍රහණය ලබා දෙන්න. ඒ නිසා මම කැමති මේ උදෑසන වාසගේ වචන තුලින් ඔබ ධෛර්යමත් කරන්න. මේ වචනේ ආලම විශ්වාස කළොත් ආස සිංහාසනය කරගත් පොළොව පාපොටුව කරගත් දෙවියන් වහන්සේ මේ භයානක මේ විකෘති උවදුර පාව යනතුරු දෙවියන් වහන්සේ ඔබට ධෛර්ය, ශක්තිය, බලය, අනුග්‍රහය ලබා දෙයි. මක්නිසාද ගිය මේ COVID-19 පළමු රැල්ලට වඩා මේ රැල්ල ටිකක් භයානකයි. මක්නිසාද මේක ටිකක් විකෘති වෙලා තියෙන්නේ. මේ COVID-19 මේ විස බීජය නැත්තම් ඒ රැල්ල ඒ මරණීය වසංගතේ ජෙම්ස් එක නැත්තම් ඒක විස බීජය විකෘති තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඉක්මනින්ම ඒක වෙන ගිය වතාවට වඩා ඉක්මනට සම්ප්‍රේෂණය වෙනවා ගොඩාක් වෙලාවට. ඒ නිසා පැතිර යන ශීඝ්‍රත්වය වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙවන් කාලයක විශ්වයේ මෙවුන්කාර සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නාමයේ විශ්වාස කොට උන්වහන්සේ අනුගමනය කොට තමන්ගේ විශ්වාසය ඔබ කරගන්නවා නම් ඔබට බහුතරයක් ලෝකයේ බය වෙන වෙලාවක්. දැන් මේ වන විට ලෝකයේ සෑම රටකටම මේ තත්ත්වය ශීඝ්‍රයෙන් පැතිර ගිහිලා තියෙන. යුරෝප රටවල් වලට වගේ රටවල් මේ වන විට සමහර රටවල් වහගෙන යනවා. තව සමහර රටවල් වලට ශීඝ්‍රයෙන් මේක පැතිරලා ගිහිල්ලා මේ වන විටත් සිය ගණන් දහස් ගණන් සෙනග ආසාදිතව බවට පත් වෙලා තියෙනවා. අපිට ලැබුණ ආරංචි වල හැටියට දැන් මාසයකට කලින් ලැබුණ ආරංචියට හැටියට 4 කෝටියක් වගේ ප්‍රමාණයක්, 3 කෝටි කොච්චරද ප්‍රමාණයක් 4 කෝටියක් විතර කිට්ටු වෙන දැනට ලෝකයේ ආසාදිතයන් පිළිබඳව වාර්තා වෙනවා. ඉතින් ඒ සමානව අපි දකිනවා ඒක නිසා මේ පරලෝ යන්නව අය ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා. ඒ නිසා මේක ලෝකයටම බලපාන්නා උවදුරක් වෙලා තියෙනවා. මරණීය උවදුරක් මේක. මේ හැම මරණීය උවදුරක් පිටුපසම අන්ධකාරයේ බලයක් තියෙනවා. හැම විනාශකාරී උවදුරක් නැත්නම් විපත්තිය පිටුපස දෙවියන් වහන්සේගෙත් මනුෂ්‍යයෙකුත් සතුරා වූ යක්ෂයාගේ බලපෑම තියෙනවා. ලේ පිපාසිත සාතන්ගේ බලපෑම තියෙනවා. ඒවාට විරුද්ධව ඔබ ආඥා කරනවට අමතරව උන්වහන්සේගේ නාමයෙන් දින අනුගමනය කරන්නව සෙනගක් විදියට ඔබ නුවණැතිව ඥානාන්විතව ඔබගේ සමීර ආරක්ෂාව සලකන්න අවශ්‍ය. රජේ දාලා දීලා තියෙනව නීති රීති වලට අනුව මිනිස්සු කටයුතු කළා නම් ලංකාවේ ගොඩාක් දුරට මේ තත්ත්වය පාලනය කරගන්න තිබුණා. නමුත් ඒක ගොඩක් අය නොසලකා හිටියා. වුන් කල්පනා කරන්නේ නැති COVID-19 කියලා රැල්ලක් ආයෙනයක් නැහැ. COVID-19 කියන එකක් ආයෙ ලංකාවට එනයක් නැහැ. ඒක ඉවරයි කියලා හිතුව නිසා ගොඩක් අය සුළුවෙන් සලකපු නිසා ශීඝ්‍රයෙන් ඊ타ත්ම පුදුමාකාර විදියට ඒක ව්‍යාප්ත වෙලා සුළඟෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් කොහොම හරි කමක් නැහැ. උන්වහන්සේගේ නාමයෙන් දින අනුගමනය කරන්නව මේ දේශනාවට සමන් යොමු කරන්නව උන්වහන්සේගේ නාමයෙන් දිනගත් ඔබ රජයේ යම්කිසි නීතියක් දාලා තියෙනවා නම් ඒකට කීකරු වීම දෙවියන් වහන්සේට කීකරු වීම. අපි දකිනවා දේ වචනේ පළ රෝම පොතේ 13 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ කියනවා සියලු නිලතල බලතල ඒ වගේම මුලා දැනිකම් දෙවියන් වහන්සේගෙන් කියලා කියනවා.
දේවචනය කියන මුලා දෑනිකමට විරුද්ධ වෙන්න දෙවියන්වහන්සේට විරුද්ධ වෙනවා කියලා දේවචනය කියන. ඒ නිසා මේ දවස්වල රජයේ දාලා තියෙනා වූ ඒ නිරෝධායන අඳුරු නීතියත් එක්ක ඒ වගේම සනීප ආරක්ෂාව සඳහා ඔබට දීලා තියෙනවා යම් උපදෙස් ඇති. ඒ උපදෙස් එයාකාරව පිළිපදින්න. මාස් පල් දෙන්න ඕන තැන්වල මාස් පල් දෙන්න. ඔබ ආදාන දේවන්සේ ජීවමාන ඒක ඇත්ත. උන්වහන්සේට වඩා කෙනෙක් බලයක් නෑ ඒකත් ඇත්ත. උන්වහන්සේ ජීවමාන එහෙම කියලා ඔබ මාස් පාවිච්චි කරන්න පළඳින්න නැතිනම් ඒවා භාවිතා කරන්න නැතිනම් හෑන්ඩ් වොෂ් කරන්න නැතිනම් ඔබ මීටරේ දුර තියාගන්න නැතිනම් ඔබට ඒක සම්ප්‍රේෂණය වීම වළක්වන්න බෑ. ඉතින් ඒ නිසා අපි දන්නවනේ නේද? මාර්ග නීති කියලා එකක් තියෙනවා පාරේ යනකොට. ඉතින් පාරේ යනකොට මාර්ග නීති පිළිපදින්න ඕන. පයින් යන අය පදිකෝ පිළිපදින්න ඕන. ඒ වගේ රේදුරෝ පිළිපදින්න ඕන. එහෙම පිළිපදිනව වෙනුවට අපි දෙවියන්වහන්සේව දාන උන්වහන්සේ ජීවමානයි කියලා අපි ආගිය අතේ වාහනේ නැත්තම් අපේ යතුරු පැදියෙන් හරි එහෙම නැත්තම් අපි පාරේ ආගිය අතේ මේ වාහන යන වෙලාවේ යන්න ගියොත් එහෙම උන්වහන්සේ ජීවමානයි. ඒක දෙකමාරක් නෑ. ඒක සත්‍යයක්. ඒ වුණාට ඔබට සිදුවෙන අනතුරු වළක්වන්න බෑ. ඒක මෝඩකම නිසා සිදුවෙන දේවල්. ඒ නිසා මේ කාලේ ඔබට සනීප ආරක්ෂාව පිණිස දීලා තියෙනවා යම් නීති රීති වෙනනම් ඒවා පිළිපදින්න. මම නිසාද ඔබේ නිවස්වල වයෝවෘද්ධ අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, සීයලා ඉන්නවා, අච්චිලා ඉන්නවා. ඒ වගේම යම් අසනීප වලින් නිදන්ගත රෝග තියන අය ඉන්න පුළුවන් අදාන්න නැති අය. දැන් ඒ නිසා ඔබ සැලකිලිමත් නොවි ඔබ සමාජය තුළ සංසරණය කරන්න ගියොත් එහෙම ඔබ සැසරන්න ගියොත් එහෙම මේ ආරක්ෂක උපක්‍රම පිළිපදින්න නැතුව ඔබ දන්නේම නැතුව ඔබට COVID-19 වැළඳුනොත් එහෙම ඒක සම්ප්‍රේෂණය වුණොත් ඒක නිසා ඔබේ ගෙවල් වල ඉන්න ජීවිත අනතුරේ වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ආන්න බෑ දෙවියන්වහන්සේට දැක්කේ නැද්ද උන්වහන්සේ දුටුවේ නැද්ද උන්වහන්සේට පෙනුනේ නැද්ද කියලා අහලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි ඒව බලා ගන්න ඕන. දෙවියන්වහන්සේ කොහොමත් අපිට ආරක්ෂාව දෙනවා. ඒක දෙකමාරක් නැහැ. මොකද අපි දකින ඉස්රායල් සෙනගට දෙවියන්වහන්සේ විනාශයන් 7කින් ගලවන්න පොරොන්දු වෙලා තියෙනවා. අපි මීට කලින් මම මේ ගැන දේශනා කළා. විනාශයන් 7කින් උන්වහන්සේ ගලවනවා. ලෝකයට පැමිණෙන විනාශයන් 7ක් ගැන අපි ගීතාවලි 91 වෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා අපි 14 16 දක්වා කියවනවා. ඉතින් එතන තියෙන උන්වහන්සේ ආරක්ෂා කරනවා කියලා. ඔව් අපි දෙවියන්වහන්සේට බය වෙලා නපුරෙන් වළකිනවාද? දෙවියන්වහන්සේට බය වෙලා එතුන් මේ මාර්ගය යනවාද? ඒ වගේම සෞඛ්‍ය නීති රීති අපි පිළිපදිනවද? ඒ තුලින් ඔබගේ සුරක්ෂිතභාවය සාතික වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. හොඳයි අපි දේව වචනේ බලනවා ගීතාවලිය පළවෙනි පරිච්ඡේදයේ එකේ ඉඳලා 3 දක්වා මම කියවන්න කැමතියි. මේ දේශනාවේ තේමාව ඔබට කිව්වොත් එහෙම දෙවිදුන් මුණ නොගැසෙන්නව තැන්. ඔබට මේ දවස්වල දේවම යන්නේ නැහැ. අපේ සිකුරාදා දවස්වල තියෙන නිරාහාර සූමේ යන්නේ නැහැ. ඊට දවස්වල තිබෙන සතිය නමස්කාරයෙන් අතිර වෙලා තියෙනවා. මොකද සෙනග රැස් කරන්න පුළුවන්. ඒ වුණා රැස් කරන්නේ නැත්තේ කාට COVID-19 තියෙනවද නැද්ද කියන එක අපිට බොහෝ වෙලාවට හොයා දැනගන්න බෑ. ඒ නිසා ජීවිත අනතුරු හෙලන්න බැරිකම නිසා අපි නොවැම්බර් 2 වෙනි සතියේ ඉඳලා පළවෙනි සතියේ දේවමේ අපි කළා. ඊට පළවෙනි දේවමේ පස්වෙනි දේවමේ පස්වෙනිදා දින දේවමේ අපි නොවැම්බර් 5 ඔක්තෝබර් 5 වෙනි දේවමේ කළා. එදා ඉඳලා මේ දක්වා අපි දේවමේ නතර කළා. හේතුව ඔබගේම සමීප ආරක්ෂාව පැමිණෙනා වගේ රැක ආරක්ෂාව ගැන කල්පනා කරලා. හොඳයි. ඒ නිසා මම කැමතියි මේ කාලේට උචිත දෙයක් ගැන ඔබට කතා කරන්න. ඒ නිසා මේ ගැන ඔබට තේමාවක් කියනවා නම් දෙවිතුන් මුණ නොගැසෙන තැන්. දෙවිතුන් මුණ ගැසෙන්න බැරි හදවත්. දෙවිතුන් මුණ ගැසෙන්න බැරි හදවත්. දෙවිතුන් මුණ ගැසෙන්නේ නැති තැන්. දෙවියන්වහන්සේ මුණ ගැහෙන්න බැරි තැන් තියෙනවා. මේ ලෝකයේ දෙවියන්වහන්සේ මුණ ගැහෙන්න බැරි තැන් තියෙනවා. ඒ මොන වගේ තැන්ද? දෙවියන් වහන්සේ ලෝකේ කොතනත් වැඩ සිටිනවා. දේව වචනය කියන අපේ දෙවියන් වහන්සේ දේවස්ථානයේ දෙවියන් වහන්සේ නෙවෙයි. පල්ලියේ දෙවියන් වහන්සේ නෙවෙයි. මොකද උන්වහන්සේ දේව වචනය කියන්නේ මතේ සුභාරංචියේ 18 වෙනි පරිච්ඡේදය 19 20 කියනවා. නුඹලාගෙන් දෙදෙනෙක් හෝ තුදෙනෙක් නුඹලාගෙන් දෙදෙනෙක් හෝ දෙදෙනෙක් මාගේ නාමයෙන් පොළොයම් තැනක රැස් වෙන්නවා නම් අන්න එතනේ මැද උන්වහන්සේ ඉන්නවා කියලා. ඒ නිසා උන්වහන්සේ දේවස්ථානයේ පල්ලිය විතරක් නෙවෙයි ඔබ ගහක් යට ආඥා කළාත් මූදද්දරේ ආඥා කළාත් එහෙම නැත්නම් ඔබ නිවසේ ආඥා කළාත් අන්න එතනේ මැද උන්වහන්සේ ඉන්නවා. මේක සිතකින් එක මනසකින් මුල අවධානය උන්වහන්සේට දෙනවා. නමුත් මම ඔබට කතා කරන්න යන්නේ ඔබ ගෙදර ඉඳලා ආඥා කරන්න පුළුවන්, පල්ලියේ ඉඳලා ආඥා කරන්නත් පුළුවන්. එනමුත් දෙවියන් වහන්සේ ඔබට මුණ ගැසෙන්නේ නැති තැන් තියෙනවා. ඒකට හේතු වෙන්නේ අපේ හදවත. දෙවියන් වහන්සේ තමන්ගේ ජීවිතය අපි නිසා කුරුසියේ මරණයට වැගිරෙව්වා. අපට ඉදිරිව අපට විරුද්ධව තිබුණා ලියවිල්ල උන්වහන්සේ මරණය ලියවිල්ල කුරුසියේ තමන්ගේ මාංශය සමග ඇනගසලා උන්වහන්සේ අධිපතින් බල පරාක්‍රමධාරීන් ප්‍රසිද්ධියේ මහා දවාලේ පරාජය කර තුන්වෙනිද මරණය මරණ නැගිට්ටා.
ඒ ජීවමාන වූ දෙවියන් වහන්සේත් ඒ දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න අපට නුපුළුවන් තැන් තියෙන. ඉතින් එච්චර බලවත් දේ කළා. එච්චර අපට ප්‍රේම කළා උන්වහන්සේ. අපෙන් බලාපොරොත්තු වෙන අපේ එකදී අපෙන් බලාපොරොත්තු වන්නේ තමයි ඔබේ මගේ හදවත. ඔච්චර ලොකු දේවල් කළා උන්වහන්සේ. සමන්ගේ ජීවිතය අපේ නිසා පූජා කරන්නට පවා පුළුවන් වූ දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු කරන කුඩා දෙයක්. ඒ තමයි ඔබගේ මගේ හදවත උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා. එනිසා අපි දකිනවා දේ වචනේ උන්වහන්සේගේ වචනේ කියන දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නව. දුෂ්ටයාගේ මන්ත්‍රණේ අවස්ථා තුනක් ගැනයි බලන්න යන. දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නව. දෙක පෞකාරයේ මාර්ගයේ නොසිරින්නව. තුන නින්දා කරන්නගේ ආශ්‍රය නොහිඳින්නව. එතකොට මෙන්න මේ තැන් උන්වහන්සේව අත්දකින්නේ නැහැ. දැන් මේ දවස්වල අපි නිරෝධාණය වෙලා ඇති සමහර වෙලාවට නිරෝධාණය ඇදිරි නීතියට ඔබ යටත් වෙලා ඔබ ඉන්න වෙන්න පුළුවන්. ඒ වගේ සමහර නිරෝධාණය ඇදිරි නීතිය නොවැටුණු පළක් තියෙනවා. කොහොම වුණත් දැන් රජයේ නිවේදනය කරන විදියට මාධ්‍යන් වලින් අපිට කියලා කියන්නේ අත්‍යවශ්‍ය කටයුත්තක් නැතිනම් ගෙදරම ඉන්න කියලා කියන්නේ. දැන් එහෙම ඉන්න ගියාම හරි අමාරුයි නේද? එහෙම ඉන්න ගියාම අමාරුයි. දැන් මේ උදේට ගෙදරින් ගිහිල්ලා හවසට ගෙදර එන අයටත් අමාරුයි. එක වහලක් යට සමහරුන්ට එක වහලක් යට එකාට එක මූණ බලන් ඉන්න. දැන් එහෙමත් බැරි කාලෙක එහෙමත් බැරි වෙලාවක මේ ගෙදරට වෙලා ඉන්න කියනකොට කොච්චර අමාරුද ගොඩක් අයට. භාර්යාව දිහා පුරුෂයාට බලන එක අමාරුයි, පුරුෂයා දිහා භාර්යාවට බලන එක අමාරුයි, දෙමව්පියෝ දිහා දරුවන්ට බලන් ඉන්න එක අමාරුයි, දරුවන්ගේ අඩුපාඩුකම් දෙමව්පියන්ට ඉවසන්න අමාරුයි. දැන් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒ වගේ හරි අමාරු වැඩක් ඒක. ඉතින් ඒ වගේ වාතාවරණයක් තුල හරි අමාරුයි ඔබගේ සිත මනස යහපත් අරමුණක් ඔස්සේ රඳවාගෙන ඒකාග්‍රතාවයේ තියාගෙන දෙවියන්ාසි ගණපනත් වලට අනුව ඔබගේ හදවත නිවර්දිව නිර්වද්‍යව පවත්වා ගන්න එක ලේසි නෑ. ඒ නිසා ගොඩක් අමාරු වැඩක් තමයි ඒක. ඒ නිසා එකට ඉන්න එක හරි අමාරු වැඩක් ගොඩක් අයට. ඒක හරි අමාරුයි. කෙනෙක්ගේ අඩුපාඩුකම් දුර්වලකම් ඒ වගේ අදකුද අඩුපාඩුකම් දකින්නව නේද? හොඳයි කොහොම නමුත් කමක් නැහැ. දෙවියන්ාසි මුණ ගැහෙන්න ඔබට පවිත්‍ර හදවතක් අවශ්‍යයි. මෙන්න මේ හදවත උන්වහන්සේව දකින්නේ නැහැ. දෙවියන්ාසි මුණ නොගැසෙන හදවත් මේ හදවත්. දෙවියන්ාසි මුණ නොගැසෙන තැන් මේ තැන්. දැන් ඒ වගේ හදවතක් ඔබට තියෙනවනම් ඔබ ඒ ගැන මනස්තාප වෙලා ඒ හදවත පස්තවිල්ලෙන් උන්වහන්සේ ඉදිරියේ වගුරුවලා උන්වහන්සේ ඉදිරියේ විවෘත කරලා උන්වහන්සේව මුණ ගැහෙන්න පුළුවන් හදවතකට පැමිණෙන්න ස්ථානයක් කරගන්න. බයිබලයේ කියන දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නා. දුෂ්ටයා කියන්නේ කොයි වගේ කෙනෙක්ද? කොච්චර යාපත කළත් කොච්චර හොඳ කළත් ඒකට කිසි ගුණයක් නැහැ, කෙලෙහි ගුණයක් නැහැ කියලා කියනවානේ. කෙලෙහි ගුණයක් නැහැ, කළ ගුණ සැලකිල්ලක් නැහැ. ඒකට නරක ප්‍රතිචාර දක්වනවා. අපේ විවහාරයෙන් අපි කියනවා නම් ඒක තමයි දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නා. දැන් දේ වචනේ කියන දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නා. දුෂ්ටය කියන්නේ කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? අපි දකිනවා දේ වචනේ හිතෝපදේශ 6 වෙනි පරිච්ඡේදේ අපි දකිනවා උන්වහන්සේගේ වචනේ පදයක් බැලුවොත් එහෙම 6 වෙනි පරිච්ඡේදයේ කියනවා දුෂ්ටයා කොයි වගේ කෙනෙක්ද? 6 වෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ කියනවා ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නා වූ. ඒ කියන්නේ ප්‍රයෝග කරනවා කියලා කියන්නේ බොරු කියනවා. ඒකට එකක් කොටවනවා, ભેද කරනවා. ඒ වගේම එකින් අතර ભેද පතුරවනවා. ભેද පැතිරුවාම බොලබෝ වෙලාවට ඒකට ඉන්නකොට මේ වගේ තත්ත්වයන් තියෙනවා. දේවචනයේ කියන දුෂ්ටයාගේ ප්‍රයෝග මුඛයක් ඇතුව හැසිරෙන්නා වූ. ප්‍රයෝග මුඛයක්. අවංක හදවතක් නැතිකමක් ගැන කතා කරනවා. ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නා වූ. තමාගේ ඇස්වලින් හි කරන්නා වූ. මිනිස්සු අපි දකිනවා මේ සමහරුන්ට උපක්‍රම උවදුරු වලට සමහරුන්ට යම් දේවල් ඩිංගි කරන ඇස් වලින් කරන වෙලාවල් තියෙනවා. ඇස් වලින් කරනවා. ඒ වගේම තවාගේ පාදවලින් හැඟුම් දෙන්නා වූ. ඒක කටින් කියන්න බෑ. ඒක සමහර වෙලාවට ඇස් වලින් කියනවා. ඒ කියන්නේ මේ යහපත් දෙයක් නෙවෙයි. ඒක කාට හරි අනුතුරුදායක හානිකරව පීඩාකාරී මිනිස්සෙක් රිදවන්න පුළුවන් කාරණාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඇස් වලින් කියන වෙලාවල් තියෙන සමහර වෙලාවට ඊළඟට කතා කරනවා පාද වලින් හැඟුම් දෙන්නා වූ. පාද වලින් ශබ්ද නගනවා. ශබ්දයන් ඇති කරනවා. තමාගේ ඇඟිලි වලින් සංඥා කරනවා. ඇඟිලි වලින් සංඥා කරනවා. ඒක කටින් කියන්නේ නැහැ, ඇස් වලින් කියන්නේ නැහැ. ඇඟිලි වලින් මේම කරලා සංඥා කරන වෙලාවල් එනවා නේද? ඒ වචනේ කියනවා දුරුජනෙක් කියලා කියනවා. දුරුජනෙක්, දුෂ්ටයෙක් කියලා කියනවා. දුර්ජන මිනිසෙක්. මොකද ඔහුගේ හදවතේ චේතනාව යහපත් නැහැ. ඔහුගේ අරමුණ යහපත් නැහැ. ඔහුගේ කල්පනාව යහපත් නැහැ. දේවචනේ කියනවා තමන් ඇඟිලි වලින් සංඥා කරන්නා
තැනැත්තේ දුර්ජනෙක් කියලා කියනවා. දුෂ්ටෙක්, දුර්ජනෙක්. අපරාධකාරයෙක් කියලා කියනවා. ඔහුගේ සිතේ ප්‍රයෝගයේ ඇත්තේ, ප්‍රයෝගයේ බොරුව වංචාව ඇත්තේ. ඔහු නිතරම නපුර යොදා ભેද පතුරවය. ඔහු නිතරම නපුර යොදලා කාට හරි ભેද පතුරවල ඔහු නපුර යොදලා කාට හරි උගුල කටවන්න බලනවා, ભેද පතුරවන්න බලනවා. එයා තමයි දුෂ්ටයා. දේවචනය කියනවා එබැවින් ඔහුගේ විනාශය හදිසියෙන් පැමිණේ. ගැලවීමක් නැතුව මොහොතකින් ඔහු පොඩි කරන ලබනවා. ඒ නිසා ඔහු උපක්‍රම යොදනවා. මේ වගේ දුෂ්ට කම්මන්ත්‍රණ අතුරු ක්‍රියා කරනවා. මනුෂ්‍යයන්ගේ ජීවිතවල අනතුරුේ වැටෙන පිණිස විවිධාකාර උපායන් යොදනවා. එයාට දේවචනය කියනවා දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නාව. දුෂ්ටයාගේ මන්ත්‍රණය, දුෂ්ටයාගේ කල්පනාව, දුෂ්ටයාගේ යෝජනාව, දුෂ්ටයාගේ සිතවිල්ල, දුෂ්ටයාගේ අදහස අනුව උන්වහන්සේ යන්නේ නැහැ. එතකොට යමෙකුට මේ වචන අසා ඉන්නව යමෙක් මේ වගේ තත්වයක ඉන්නවා නම් එතන දෙවියන් ආසේ නැහැ. ඒ වගේ හදවතක් ඇති කෙනෙකුට දෙවියන් ආසේ මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා දේවචනය කියනවා දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නාව. මොකද දෙවියන් ආසේ අපිට මුණ ගැහෙන්නේ මනසින් අපිට මුණ ගැහෙන්නේ අපේ ඇස් වලින් නොවේ. අපේ ශරීරාකාරයෙන් නෙවෙයි මුණ ගැසෙන අපේ හදවතින් උන්වහන්සේ මුණ ගැහෙන්නේ. මොකද දෙවියන් ආසේගේ වචනය කියන්නේ පවිත්‍ර සිතත්ව ආශිර්වාද ලද්දෝය ඔවුන් දෙවියන්ස් දකින්න ඕන. ඒතර දුෂ්ට කල්පනාවක්, දුෂ්ට මන්ත්‍රණයක් අනුව යමෙක් යනවා නම් ඔහුගේ හද කිලිටි. මොකද ඔහුගේ හදේ තිබෙන අදහස කෙනෙකුට විපත, පීඩාවක්, නපුරක්, අනතුරක්, අනදරයක්. ඉතින් ඒ වගේ හදවතක් ඒක සුද්ධ හදවතක් වෙන්න බෑ. ඒක පිරිසුදු හදවතක් වෙන්න බෑ. ඒක නරක හදවතක්. ඒක නපුරු හදවතක්. ඒ කිලිටි හදවතක්. එවන් හදවතකට සුද්ධ දෙවියන්සේ මුණ ගැහෙන්නේ නැහැ. ඔබ ජීවිතයේ මෙවන විට විවිධ අරගලවල ඉන්න වෙන්න පුළුවන්. ඔබට උන්වහන්සේ මුණ ගැහෙන්න ඕන වෙලාවක්. ඒ දෙවියන්සේ මුණ ගැහෙන නම් ඒක දුෂ්ටකමකින් තොරව හදවතක් වෙන්න අවශ්‍යයි. දෙවෙනි කාරණාව ගැන කියනවා. මොකද කාලෙ මදි මේ කාරණා විස්තර කරා. නින්දා කරන්නගේ ආසන නොවිඳින්නව. නින්දා කරන්නගේ ආසනේ. බයිබලයේ එක පදයක් තියෙනවා යෝබ් පොතේ මෙන්න දෙවියන්සේ බලවත්ය කිසිවෙක් සුළු කරන්නේ නැහැ කියලා. නින්දා කරන. දැන් මේ දවස්වල සමහරුන්ට කැස්ස එම්බ්‍රිස්සා වෙනවා. සූසනා බාධයන් එනවා. සමහරුන්ට කැස්ස එම්බ්‍රිස්සා වෙවිලු සූසනා බාධයන් එනවා. දැන් මේ දවස්වල මිනිස්සු ඇඹුල් කේල් කන්න කැමති නැහැ. දැන් අපි දකිනවා මේ පාරේ යනකොට මිනිසුන්ට ඇඹුල් කේල් ගස්වල කේල්කම් විකුණ ගන්න විදියක් නැහැ. නිකන් දෙනවා සමහරු. මොකද සමහර කොච්චර බය වෙලාද කිව්වොත් මේ COVID-19 වසංගතයට මේ විකෘති වසංගතයට දෙවෙනි රැල්ලට මිනිස්සු ඇඹුල් කෙසල කන්නේ නැහැ. ඇඹුල් කෙසල විකුණ ගන්න බැරි වෙලා තියෙනවා. මොකද මිනිස්සු බය ඒවා කෑවොත් සෙමයි කියන. සෙමවොත් එහෙම තමුන්ට මේ COVID-19 ඇවිල්ලා කියලා හිතයි කියලා. දැන් සමහරු තැමිලි බොන්නේ නැහැ මේ කාලේ. ඒකට හේතුව තැමිලි බිව්වාම සීතල වෙනවා, සීතලවම සෙම වෙනවා, සෙමවම කැස් වෙනවා, කැස්සවම හෙම්බිරිස්සාවත් එනවා. ඉතින් මිනිස්සු බයයි මේ දවස්වල තමුන්ව කොයි විදියට ලෝකයා දකීද කියලා. ඉතින් ඒක එකක්. දැන් නින්දා කරන්නගේ ආසෙන් නොහින්දින්නවා. විශ්වයේ මෙවුම්කාර සර්ව බලධාරී දෙවියන්සේ කොච්චර බලවත්ද? උන්වහන්සේ කොච්චර විශාලද? හැබැයි දෙවියන්සේ කාවත් කවදාක්වත් සුළු කරන්නේ නැහැ. කවදාක්වත් කවසුළු. දැන් මේ දවස්වල සමහරව අපි කිසි කෙනෙක් කැමති නැහැ. ලෝකයේ කිසි කෙනෙක් කැමති නැහැ. අදාගත්ත අදා නොගත් අපි කිසි කෙනෙක් කැමති නැහැ. COVID-19 වසංගතය හදාගන්න. එහෙම නැත්නම් මේ වසංගතයට ගොදුරක් වෙන්න කැමති නැහැ. ඒ සම්ප්‍රේෂණය වෙනවට කැමති නැහැ. නමුත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. එහෙම වුණා කියලා අපිට ඒව සුළු කරන්න බෑ. දේව වචන ඔබ බැලුවොත් එහෙම බයිබලයේ බැලුවොත් එහෙම 36 වෙනි යෝබ් පොතේ යෝබ් 36 වෙනි පරිච්ඡේදය 5 වෙනි පාදයේ මෙන්න දෙවියන්සේ බලවත්ය. ඒත් කිසිවෙක් උන්වහන්සේ සුළු කරන්නේ නැහැ. ඒ නිසා මේ කාලේ අදහන ඔබ උන්වහන්සේගේ නාමයෙන් දෙන අදානුගමනය කරන ඔබ වේවා. ඒ වගේම මේ YouTube එකේ මේ දේශනාව වාගෙන ඉන්න ඔබ වේවා. ඔබගේ නිවස අවට ඉන්න පුළුවන්. COVID-19 මේ සම්ප්‍රේෂණය වෙච්ච අය ඉන්න පුළුවන්. සමහර වෙලාවට මේ සැකේට PCR පරීක්ෂණ වලට ඔබ ගෙනියන්න පුළුවන්. සමහර වෙලාවට නිරෝධානය කරන්න පුළුවන්. නිරෝධානය කරන හැම කෙනෙක්ටම COVID-19 නැහැ. ඒ නිසා PCR පරීක්ෂණ කරනවා. නමුත් ඒගොල්ලෝ සෞඛ්‍ය නිලධාරීන් මේ එයාව නිරෝධානය කරන්නේ වැඩි ආරක්ෂාවට. එයාගේ ආරක්ෂාවටත් එයා වටේ ඉන්න අයගේ ආරක්ෂාවට. ඒ නිසා දැන් තැනකින් COVID-19 රෝගයක් අහුනොත් එහෙම නැතිනම් COVID-19 කියලා සැක කරලා PCR පරීක්ෂණයට ගෙන ගියොත් එහෙම නැත්නම් නිරෝධානය කළොත් ඒ ගම්වල උදවිය කරන දෙයක් තමයි ඒ පවුලෑව සුළු කරනවා. එයාට එක දේවල් කියනවා මා කාලකණ්ණි ලෙඩක්, සාපලත් ලෙඩක්, මේ මිනිස්සු පව්කාරයෝ, මේ මිනිස්සු සාපලත් මිනිස්සු, මේ මිනිස්සු හරි කාලකණ්ණි මිනිස්සු. ඒ නිසායි මෙහෙම වැළඳුනේ. එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ.
මොකද මේක කවුරුත් මේ අඬ ගහලා අත වනලා ගෙන්න ගන්නෙ නැහැ. මේ කවුරුත් ගිහලා බදා ගන්න එකක් නෙවෙයි. කවුරුත් තරම් මේ සාක්කුවට දාගන්නේ කවුරුත් අරගෙන මේ සුවසනින් උරවන්නේ නැහැ කවුරුත් මේවා. ඉතින් මේක කවුරුත් දන්නේ නැහැ. ඉතින් මේ වසංගතය හරි පුදුමාකාර විදිහට මේ විනාශකාරී මේ විකෘති මේ කොරෝනා 19 මේ රැල්ල යනවා දැන්. ඒ නිසා අපි ඒක ගැන අනුකම්පා කරන්න ඕනේ. ඒ නිසා COVID-19 හැදුණු කෙනෙක් වෙ නැත්නම් PCR පරීක්ෂණයට යොමු කළ කෙනෙක් වෙම නැත්නම් නිරෝධානය කළ කෙනෙක්ව අපි සුළු කරන්න ගියොත් එහෙම COVID-19 වැළඳිලා ඉන්න අය හැංගෙනවා. හැංගුණා මොකද වෙන්නේ? ඊළඟට ඒ වටායින ආශ්‍රිතයන්ට ඒක පැතිරලා යනවා. මා විනාශයක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට මේ සුළු කිරීම කරනවා. නමුත් ඒක හොඳ නැහැ. බයිබලයේ කියන්නේ නින්දා කරන ගාසෙන් නොයදින්නවා. ඒ නිසා COVID-19 හැදුණා කියලා එයා පව්කාරයෙක්, එයා අපරාධකාරයෙක්, එයා එයා මූසල කියන එහෙම කියන්න බෑ. ඒක තමුන්ගේ අපි හිතන විදිහ, අපේ මනසේ ඒ තියෙන වැරදි කල්පනාවක් ඒක. අපි වැරදි නිසා අපි ඒක දකිනවා ඒක. ඒ නිසා අපි එහෙම සුළු කරන්න හොඳ නැහැ. මොකද කිය කරදර විපත්ති මිනිසුන්ට එන්නේ නැහැ. ඉතින් හදිස්සි එන්න පුළුවන්. ඒ නිසා දේ වචනේ කියන්නේ පව්ක නින්දා කරන්නගේ ආසන නොඉදින්නවා. උන්වහන්සේ නින්දා කරන්නගේ ආසන ඉන්නේ නැහැ. එතකොට දේනාසේ කාටවත් නින්දා කරන්නේ නැහැ. ඒ නිසා කිසි කෙනෙක්ව අදහන ඔබ සුළු කරන්න එපා. යම් අය අසනීප වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ප්‍රශ්න කරදර වලට වැටෙන්න පුළුවන්. එහෙම වෙනවා. මොකද කරදර බාධක පීඩා ප්‍රශ්න දුක්ඛම් කටළු වේදනා ඔය සේරම දේවල් තියෙන ජීවතුන් අතර ඉන්න අයට. මලාව කිසි කෙනෙකුට කිසිවක් නැහැ. ඒකට හේතුව ඒගොල්ලෝ ජීවතුන් අතර නැති නිසා. ජීවතුන් අතර ඉන්න අයට තමයි COVID-19 වල බලපෑම් තියෙන්නේ. ජීවතුන් අතර ඉන්න අයට තමයි කරදර බාධක පීඩා දුක්ඛම් කටළු වේදනා වලට මුහුණ දෙන්න වෙන්නේ. මොකද ඒගොල්ලෝ ජීවත් වෙන නිසා. ඉතින් අපි ඒ ගැන අපි මධ්‍යස්ථව කල්පනා කරන්න ඕන. ඒ නිසා කිසිවෙක්ව මේ කාලේ සුළු කරන්න එපා. කිසිවෙක්ව හෙලා දකින්න එපා. කෙනෙකුට කැස්සක් ඇදලා කහිනකොට එහෙම නැත්නම් මේ එම්බ්‍රිසාවක් ඇදිනකොට ඒ සුළු කරන්න එපා. ඒ එම්බ්‍රිසාවක් ඇදුනා, කැස්සක් ඇදුනා, එමයි කියලා සෝසන බාධයක් ඇදුනා කියලා එකෙන් කියන්න බෑ මේ COVID-19 හැදිලා කියලා. ඒ නිසා එහෙම කරන්න එපා. මොකද දේවනාසගේ උන්වහන්සේ කිසි කෙනෙක්ව සුළු කරන්නේ නැහැ. ඔබ විසින්ද කිසිවෙක්ව සුළු කරන්න එපා. අපි දේවනාසේ උන්වහන්සේ කිසිවෙක් සුළු කරන්නේ නැත්නම් වෙන අපි දේවනාසේගේ ස්වරූපයට සමානත්වයට උන්වහන්සේගේ රුවට ගුණාංග වලට වර්ධනය වෙන්නව නොපිරුණව අය නම් අපි කිසිවෙක්ව සුළු කරන්නේ නැහැ. ඒ නිසා දේ වචනයක නින්දා කරන ගාසෙන් නෝ. එතකොට අපි නින්දා කරනවද? කාටද නින්දා කරන්නේ? කවද සුළු කරන්නේ? කවද හෙලා දකින්නේ? කාගේද චරිත ඝාතනය කරන්නේ? දැන් මේ දේවල් වලින් මොකද වෙන්නේ? එහෙම කරන අයගේ හදවත් දූෂ්‍ය වෙනවා. එහෙම කරන අයගේ හදවත් කෙලිටි වෙනවා. ඒ හදවත් වලින් මෙවුම් කාර්ය මුණ ගැහෙන්න බැරි වෙනවා. ඒ මෙවුම් කාර්ය හම්බ වෙන්න බැරි වෙනවා. පීඩ ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා දේ වචනය කියන නින්දා කරන ගාසෙන් නොයදින්නව. නින්දා කරනගේ හදවතේ උන්වහන්සේ ඉන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි පෞකාරයාගේ මාර්ගය නොසිටින්නව. පෞකාරයාගේ මාර්ගය දැන් බයිබලයට අනුව බැලුවොත් එහෙම පෞකාරය කියලා කියන්නේ දේවචනයේ කියන පෞකාරය කියනවා ඒ ප්‍රමිතිය නැත්තම් ඒකේ මිනුම ගැන කතා කරනවා. දේවචනයේ කියන පාපේ නොපනත්කම දේවචනයේ කඩගිරි. පාපය දේවචනයේ කඩගිරීම නොපනත්කම සිද්ධ වෙන්නේ අද නෙවෙයි. ඒක සිද්ධ වෙන්නේ පළවෙනි මාවනාවක යතින් සිදු වුණා. උන්වහන්සේ ආදම්ට කිව්වා නුඹ මාගේ අනපනත් ආරක්ෂා කරලා මාගේ අනට කීකරුවන්නේ නම් සදාකාලික ජීවත් වෙනවා. නමුත් නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් නොදී අකීකරුවන්නේ නම් නුඹ නැසිනවා කියලා කිව්වා. ඒ නිසා අපි දකිනවා උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ ආදම් නැසුණා, ආත්මයෙන් නැසුණා. ආත්මයෙන් නැසුණා. ඔව්දේනාස කෙරෙන්න උනා. දෙවියන් වහන්සේ නැතුව මේ ලෝකයේ දුක වේදනාව ශෝකය අවුල වියුල අඩදබර අකල් මරණ 930 අවුරුද්දක් දෙවියන් වහන්සේ නැතුව අවදීන මලවිනියක් ලෙස ඔව් පෞකාරයෙක් වුණාසකෙන් වෙන්න උනා. දැන් ඔහුගෙන් මෙලවට බිහි වෙන හැම කෙනෙක්ම පෞකාරයෙක්. ඔහුගෙන් මෙලවට බිහි වෙන හැම කෙනෙක් පෞකාරයෙක්. මේ ලෝකයට බිහි වෙන දරුවා දරිය පෞකාරයෙක්. ඇයි ඒ බිහි වෙන්නව දරුවා දරිය බිහි වෙන්නේ කාගේ ලෙයින්ද? එයාගේ තාත්තගේ ලෙයි. තාත්තර ලෙයි යමුනේ කොහෙන්ද? ඒ ඥාන සායේ පටක ප්‍රේමක ලැබුණේ කොහෙන්ද? සීයාගේ. අත්ත මුත්තනත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කෙලවර ඉන්නවා. අර පෞකාර පළමු ආදම්. දැන් ඒක තමයි බයිබලයේ අපි කතා කරන්නේ ජම්ම පාපේ. ජම්මෙන් එන පාපේ. මේ ලෝකෙට බිහි වෙන ලදරුවා ලැදරිය උපතින් පෞකාරයෙක් වෙලා තියෙන පව් කරලා නෙවෙයි. ඒක ඥාන වලින් එන බලපෑමක් ඒක. ඒ නිසා මේ ලෝකේ මිනිස්සුયો ජීවත් වෙන්න ඉගෙන ගන්න. මොන්ටිසෝරි අධ්‍යාපනය ඉඳලා විශ්වවිද්‍යාල දක්වා අධ්‍යාපනය ලබනවා. විශ්වය ගැන ඉගෙන ගන්න. මේ ලෝකේ ඉගෙන ගන්න ජීවත් වෙන සිස්ටම් එක දැනගන්න. ඉතින් ඒගොල්ලෝ මේ පව් කරන්න ඉගෙන ගන්න නැහැ අපි කිසි කෙනෙක්.
නමුත් ඒ වයස්වල මිනිසයා ළමා කාලේ, ලදරු කාලේ, ළමා කාලේ, ඒ වගේම තරුණ කාලේ, ඊළඟට වැඩිහිටි කාලේ, ඒ වගේම වයෝවෘද්ධ කාලේ, ඒ කාලවල මිනිසුන්ට ආවේනික වූ ආසාවල් විවිධ පුරුදු වැරදි කල්පනා වැරදි ක්‍රියාවලට මිනිස්සු පෙළඹෙනවා. ඒ බලපෑම කොහෙන්ද ඇවිල්ලා තියෙන ලේවලින්. පාපයේ තියෙන ලේවල. දේවචනය කියනවා පාපේ නොපනත්කමයි. නොපනත්කම දේවචනය කඩකිරීම. පළවෙනි යෝහන් පත්‍රයේ 3 වෙනි පරිච්ඡේදයේ අපි 4 වෙනි පදයේ කියවනවා. ඒතර පෞකාරයේ මාර්ගයේ නොසිටින්නා වූ. එතකොට පාපය උන්වහන්සේගේ වචනය කඩකිරීම. ඊර්ෂ්‍යා, වෛරය, ක්‍රෝධය, තණ්හා, උඩඟු, මාන්නය, ලෝභකම්, අසුරුකම්, කුහකම්, ආත්මාර්ථකම්, සේලුවාකාර දුරාචාරයන්, ඔබගේ ආත්මය කිල්ලි කරන සුළු දෙවිනාසික වචන විරුද්ධ වූ සියලු ක්‍රියා. ඒක සිතුවිල්ලකේ කල්පනාවකේ ක්‍රියාවක් වෙන්න පුළුවන්. ඔබ කිල්ටි වෙනවද? ඔබ කිල්ටි වෙමින් ඉන්නවද? ඔබ කිල්ටි වෙන්න කැමැතිද? ඔබ කිල්ට කාරා ගමන් කරනවද? එහෙනම් උන්වහන්සේට ඔබත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඔබගේ හද නැමැති ආසනේ උන්වහන්සේ නැහැ. උන්වහන්සේ නැති ස්ථාන තුනක්යි බැලුවා. එකක් තමයි දුෂ්ටයාගේ මන්ත්‍රය නොයන්නව. දුෂ්ටයාගේ කතාව යෝජනාවන් උන්වහන්සේ යන්නේ නැහැ. ඒ වගේ ඒ යෝජනාව වෙන්නේ හදවතින් එන්නේ. දුෂ්ට යෝජනාව වෙන්නේ හදවතින් එන්නේ. දුෂ්ට හදවතකින්. එවන් දුෂ්ට යෝජනාවල් එන තමන්ගෙන් අන් අයට කරදරයක්, විපතක්, පීඩාවක් තමන්ගේ අසල වාසියාට, තමන්ගේ හිත මිත්‍රයාට අනදරයක් කරන යෝජනාවක් කරන එක දුෂ්ටයි. ඒක නපුරුයි. එවන් හදවතක් උන්වහන්සේට මුණ ගැහෙන්න බෑ. ඊළඟට පෞකාරයේ හදවත උන්වහන්සේට මුණ ගැහෙන්න බෑ. ඒ වගේම නින්දා කරන්නන්ගේ ආසනේ උන්වහන්සේ ඒ කෙනාගේ උන්වහන්සේට මුණ ගැහෙන්න බෑ. හේතුව ඇයි? එයාගේ හදවත් දූෂ්‍ය නිසා. නමුත් ඕන හදවතක් මේ වගේ තත්වයක මේ වචන අහන් ඉන්න වෙලාවේ ඔබගේ තියෙන්න පුළුවන්. ඔබ කල්පනා කරේ මම මේමන මට කවදාකවත් දෙනස්සේ මුණ ගැහෙන්න බෑ. හරි දුර්භාග්‍යයක් මට තියෙන. මම හරි අවසනවන්ත මිනිසෙක් නෑ. යේසුස් වහන්සේ ඔබේ මගේ පව් නිසා කුරුසියේ මැරිලා. උන්වහන්සේ ලෙයින් මසින් ඔබේ මගේ පාප වල වන්දිය ගෙවුවා. උන්වහන්සේ ජම්ම පාප රහිතව කන්‍යා මරිය කුසෙන් පියෙක් නැතුව මෙලොවට බිහි වුණා. ලෝකයට පියෙක් නැතුව බිහි වුණා එකම කෙනා යේසුස් වහන්සේ විතරයි. ඒ නිසා උන්වහන්සේ මෙලොවට ආවේ. ඉස්නාවක යෝහන් බෞද්ධස්ත පෙවසු ලෙස ඉස්නාවක ජෝහන් තුමා කී විදියට යෝහන් බෞද්ධස්ත කී විදියට යෝහන් සුභාරංචියේ 3 වෙනි පරිච්ඡේද 29 වෙනි පදේ 1 වෙනි පරිච්ඡේද 29 වෙනි පදේ 90 කියන විදියට අන්න ලෝකේ පාපේ දුරු කර දෙවිනාසිකේ බැටළු පැටවා. ඒ යේසුස් වහන්සේ දෙවිනාසිකේ පූජාව. උන්වහන්සේ වෙල ඔබේ මගේ පව් නිසා කුරුසියේ මැරලා එතුම්ගේ උන්වහන්සේ අනරගෙල්ලේ උන්වහන්සේ අප නිසා වැගිරෙව්වා. උන්වහන්සේගේ හෘදය අවසා රුධිර බිඳුව වැගිරෙව්වා. යේසුස් වහන්සේ යකු පරදවල මරු පරදවල මනුලොව දෙව්ලොව නරලොව අතික්‍රමණය කළ මරණය මරණ නැගිටින නිසා යේසුස් වහන්සේ ජීවත්ව ඉන්න බැවින් ඒ ලේවල පණ තියෙනවා. ඒ නිසා මේ වචනේ අහගෙන ඔබ කලකිරෙන්න දුක් වෙන්න එහෙමක් නැත්නම් ඍණාත්මක අයියෝ මට ගැලවෙන්න බෑ, මට මිදෙන්න බෑ, මට මේ තත්වෙන් ගොඩ එන්න බෑ, එහෙමක් නැතිනම් මට මේ අවසනවන්ත තත්වෙන් නිදහස් වෙන්න බෑ. නෑ, අවසනවන්ත තත්වෙන් නිදහස් වෙන්න මගේ යේසුස් වහන්සේ. ඒ නිසා ඔබේ හදවත මේ තත්ත්වයේ තියෙනවනම් දැන් උන්වහන්සේ ඉදිරියේ මේ දේශනාවාන වෙලාව යන්නේ යේසුනී මට අනුකම්පා කරලා මගේ පව් කමා කරලා ඔබගේ ලෙයින් මගේ සිතවිල්ල කල්පනාව උන්වහන්සේ පවිත්‍ර කරන්ට මගේ දුෂ්ට මන්ත්‍රණ මගේ හදවත දුෂ්ට මගේ හදවත ඇති වෙන දුෂ්ට මන්ත්‍රණ අන් අයට විරුද්ධව මගේ සහෝදරයා සහෝදරිය දුව දරුවා මගේ අම්මා තාත්තා අසල් වාසන විරුද්ධව මගේ හදවතින් උපදින නපුරු මන්ත්‍රණ නපුරු යෝජනා ඒ වගේම මගේ හදවතේ තියෙන පාපී සිතවිලි පෞකාර සිතවිලි පෞකාර කල්පනා ඔබට විරුද්ධව අන් අයට විරුද්ධව ඒ වගේම අන් අයට නිନ୍ଦා අපහාස අවමාන කරන්න මගේ හදවතේ උපදින්නා වූ පෙළඹවීම අනේ යේසුනේ ඔබගේ ලයින් සෝදලා පවිත්‍ර කරලා මාව නිදහස් කරන්න මම මේ පාපේ නැවත කරන්නේ නැහැ කළ පාපේ නොකරන මට වරම් දෙන්න කියලා මම මේ කී වචන ඔබ කියලා උන්වහන්සේ හිල්ලුවොත් තවත් ඔබගේ හදවත දුෂ්ට හදවතක් වන්නේ නැහැ උන්වහන්සේ ඔබට මුණ ගැහෙන්න යනවා ඔබ නිନ୍ଦා කරන්නක් නෙවෙයි ඔබ පෞකාරයක් නෙවෙයි තවත්. උන්වහන්සේට වැදගත් වෙන්නේ අපේ අතීතේ නෙවෙයි වර්තමානයේ. යකාට වැදගත් අපේ අතීතේ. ඊයේ දවසේ වැදගත්. මිනිසයන්ට වැදගත් ඊයේ දවස. දෙවියන් වහන්සේට වැදගත් අද දවස. ඒ නිසා ඊයේ දවස ගැන වද වෙන්නේ ඔබගේ පාප වර්ධය යුතුයකම් කියා දුන්නා නම් මේ දක්වා ඇසු වචනේ අනුව දුෂ්ටයාගේ මන්ත්‍රණ නොයන්නව දුෂ්ට හදවතක් ඇතුව ඒ වගේ යෝජනා කළා නම් අන්න නින්දා අපහාස අවමාන කරමින් අන් අයගේ චරිත ඝාතනයේ කෙලසමින් වචන වලින් කෙලසමින් අන්නව ලැජ්ජාවට පත්වන ආකාරයට එක එක වැරදි ප්‍රවෘත්ති වතුරුවමින් ඔබ ක්‍රියා කළා නම් ඒ වගේ ඔබට දෙවියන්වහන්සේගේ නැසුදුට අවබෝධ කරගත් වචනට විරුද්ධව ඔබ සිතින් සිතවිල්ලෙන් ක්‍රියාවෙන් යම් යම් පෞකාර ක්‍රියාවල යෙදුණා නම්
අද ඒ ගැන මනස්තාප වෙන්න. නොකරන්න පොරොන්දු වෙන්න. නොකරන්න දේව කරුණාව ඉල්ලන්න. මෙතෙන් පටන් ඔබ තවත් පව්කාරයෙක් නොවේ. යේසුස් වහන්සේ මිල ගෙවල ඉවරයි. ඔබට කිසිවක් ගෙවන්න ඉතිරි වෙලා නැහැ. යේසුස් වහන්සේ කියලා ඉන්න ඔබට මිදීම තියෙනවා. හොඳයි ඒ නිසා ඒවන් හදවතකට උන්වහන්සේ මුණ ගැහෙන්න බෑ. එනම දුෂ්ටයෙක් වුණත් පස්තවිලි වෙලා හදවතින් හැරෙනවා නම් ඒ විතරක් නෙවෙයි පව්කාරයෙක් වුණත් තමුගේ පව් කියා දීලා නින්දා කරන්නෙක් වුණත් ඒක වරදක් බව හේතු අරගෙන ඒක කියා දීලා නැවත නොකරන්න තීරණය කරලා උන්වහන්සේගේ වචනයට කීකරු වෙනවනම් තවත් ඔබ නින්දා කරන්නෙක් නෙවෙයි. තවත් ඔබ උන්වහන්සේ මුණ ගැහෙන්න බැරි තත්වයේ කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ මුණ ගැහෙන්න පුසුසු තත්වයක ඔබ ඉන්නවා. මොකද යේසුස් වහන්සේ ගෙල්ලේ ඔබ උන්වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් තත්වයකට ගෙනලා තියෙනවා. ඒලේ ඔබ උන්වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් තත්වෙට ගේනවා. හොඳයි අපි දෙවෙනි කොටස චුට්ටක් බලන්න යනවා. මේක ගොඩාක් වැදගත්. ඔබට දැන් මේ දවස්වල මොනවද මෙනෙහි කරන්න මේ දවස්වල? දැන් නිරෝධානාය ඇඳුරු නීතිය යටතේ ඔබ නිවාසට සින්න කෙනෙක් වෙන්න පුළුවන් මේ YouTube එකේ හරිය නැත්නම් වෙනත් සමාජ ජාලාවක් තුලින් මේ පණිවිඩය අහන වෙලාවේ. දැන් මේ දවස්වල මොනවද මෙනෙහි කරන්නේ? මොන වගේ දේවල්ද කල්පනා කරන්නේ? අපි දවසේ වචන දකින්න මොන දේවල් ගැන කල්පනා කරනවද? ගොඩක් අය මේ දවස්වල කල්පනා කරන්නේ COVID-19 ගැන කල්පනා කරනවා. දැන් සමහරව මේ දවස්වල කොච්චර බයද කිව්වොත් ගේ ළඟ යන පාරේ මිනිහෙක් ගියත් බයයි. මාළු විකුණන මාළු කාරට බයයි. පාන් කාරට බයයි. පාන් කාරයා ගෙදරට එනකොට බයයි. COVID-19ද? COVID-19 හැදෙයිද? පාරෙන් තමන්ගේ ගේ ඉස්සරහා තියෙන පාරෙන් කෙනෙක් ගියොත් එහෙම බයයි. එහෙම නැත්නම් ගෙවල් වලට මිනිස්සු එනවනම් ඒත් බයයි සමහරු. එහෙම තියෙනවා. නේද? ඒ ගැන කල්පනා කරනවා. ඒගොල්ලෝ කල්පනා කරනවා මම ඉන්න වයසේ හැටියට මට මෙලෙඩ හැදෙයිද? මම කරදරේ වැටෙයිද? මම නිරෝධානය කරයිද? මම PCR පරීක්ෂණයට ගෙනියයිද? මැරෙයිද නේ? ඒමනේ කල්පනා කරන්නේ. දැන් සමහර තවත් කල්පනා කරනවා. දැන් මේ යන රට යන තත්ත්වයට හැටියට මේ නිරෝධානය දින විදියට අපිට කියවලට යන්න විදියක් නැහැ. අපිට ආදායමක් උපය ගන්න විදියක් නැහැ. ලීසින් ගෙවා ගන්න වාහන ලීසින් ගෙවන්නේ කොහොමද? අර ඉඩම් වලට ගත්ත ලීසින් එක ගෙවා ගන්න කොහොමද? දැන් මේ වේවියස් වෙලා ඒව අපිට ගෙවා ගන්න බැරි වෙලා ඒව නැති වෙයිද? දැන් මේ වගේ ගොඩක් අය මේ වගේ දේවල් මෙනෙහි කරනවා නේද? දැන් මේ වගේ දේවල් නිසා ගොඩක් අය මේ දවස්වල ගෙවල් වල ඉන්නේ බය වෙලා ඉන්නේ. සමහරුන්ට මේ කෙලගිලෙන්නේ නැහැ. සමහරුන්ට කෙලගිලෙන්නේ නැත්නම් ඉසයිසගේ සත්‍යයක් තියෙන දැන් මොකද බයයි සමහරු. දැන් දෙවියන්වහන්සේගේ නාමයෙන් දිනා දානුගමනය කර සෙනඟට බය නැහැ. ඇදහිල්ල උපදින්නේ දේව වචන ඇසීම කරන කොටගෙන. දේව වචනේ පොසුන් ලබනවා. උන්වහන්සේගේ වචන රෝම පොතේ 10 වෙනි පරිච්ඡේද 16 වෙනි පදේ කියනවා. උන්වහන්සේගේ වචන ඇසීමෙන් ඇසීම පැමිණෙන්නේ. දෙවියන්වහන්සේගේ නොදන්න මිනිස්සු ලෝකයේ සිදුවෙන දේවල්ට බයයි. තමන්ට ඇහෙන දේවල් ගැන බයයි, දකින දේවල් ගැන බයයි. සමහරු මේ දවස්වල ටීවී එකේ PCR පරීක්ෂණ කොච්චර කළාද කියලා වාර්තා කරා. හරියට ඡන්ද ප්‍රතිඵල ලැබෙනවා වගේ. හරි උණුසුමින් මිනිස්සු අහනවා ඒක. දැන් සමහරු හැමදාම දැන් ප්‍රවෘත්ති ආපු නැති මිනිස්සු ප්‍රවෘත්ති බලනවාද? උදේට බලනවා, ඊළඟට දවල්ට බලනවා, හවසට බලනවා. ඡන්ද ප්‍රතිඵල එනවා වගේ මෙන්න දැන් ලැබුණු ප්‍රතිඵලයක් කියව ගමන් ටක් ගාලා දුවලා ඉවිල්ලා බලනවා. බලලා මොකද කරන්නේ? මෙච්චර මැරලා තියෙනවා. අද මෙච්චර මැරුණා. බය වෙනවා. මෙහෙත් එයිද? මේටත් එයිද? බයයි. එයා ඉන්න තත්තරද බය. සමහර විට මේ මරණ සිදු වෙලා තියෙන කිලෝමීටර් 50කට 60කට නැත්නම් 100කට 150කට 500කට යන වෙලා තියෙනවා. දැන් 150කට 500කට මෙහෙන් ඉන්න කෙනා ප්‍රවෘත්ති බලලා බය වෙනවා. බය වුණා කියලා මේ මනස හදා ගන්න බෑ. බය වුණා කියලා අනතුරු නැති වෙන්නේ නැහැ. අර කියමනක් තියෙනවා අවදානවට පෙර සූදානම අවශ්‍යයි. නමුත් ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් දිනා දානුගමනය කරන්න ඔබ උන්වහන්සේගේ විශාලත්වයේ බල පරාක්‍රමය ඔබ තේරුම් ගත්තාන. උන්වහන්සේ විශ්වාස කරලා උන්වහන්සේ ඔබේ විශ්වාසය කරගත්තාන. දෙවියන් වහන්සේ ඔබ ගැන වක් කියන්නව දෙවියන් වහන්සේ. ඔබ ගැන බලා ගන්නව දෙවියන් වහන්සේ. ඔබට ආරක්ෂාව දෙන්නව දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබට මම පෙර කිව් විදියට සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගය යනවනම් ආයේ බය වෙන්න කාරණාවක් නැහැ. ආයේ වියවුල් වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ නාමයෙන් නොහඳුනන්නා වූ අන්නි භක්තිකයන් මෙන් හිත මොනෝ වේද අනිද්ද මොනෝ වේද කන්න නැති වේද නොකා මැරෙන්න වේද එහෙම නැත්නම් COVID-19 හැදෙයිද මඩත් ඒක හැදෙයිද මමත් කරදරේ එහෙම තමයි සමහරු ජීවිතේ. සමහරු ප්‍රවෘත්ති බලලා සමහරු මම දන්න සමහරු ප්‍රවෘත්ති බලලා මට කෝල් කරා පාස්ටර් මට උස්ම ගන්න අමාරුයි. දෙවියන්තුමා මට උස්ම ගන්න අමාරුයි. මොකද ප්‍රවෘත්ති බැලුවා ප්‍රවෘත්ති වල මෙච්චර මරුණා කියලා කිව්වනේ. එයා බය වෙලා දැන් තියෙනවා. මේ දැන් බය එයාට දැන් පපුවේ මාංශය විලා තියෙනවා. එයාට ඇස්ම විලා තියෙනවා. එයා උස්ම හිර වෙන්න පටන් අරන් තියෙනවා. එහෙම වෙනවා. ඒ වෙලා තියෙනවා. ඒ මොකද හේතුව
එයා මෙනෙහි කරන්නේ මේ දවස්වල දෙවියන් වහන්සේව නෙවෙයි. එයා මේ දවස්වල මෙනෙහි කරන්නේ COVID-19 මෙනෙහි කරන්නේ. COVID-19 වල මරණ මෙනෙහි කරන්නේ. PCR පරීක්ෂණ කරපුවා මෙනෙහි කරන්නේ. එහෙම නැත්නම් නිරෝධාන්ට අරංගිය සංඛ්‍යාව මෙනෙහි කරන්නේ. එතකොට බය වෙනවා. බය මොනවා කරයිද? ඔබගේ සර සංයුතිය සම්පූර්ණ වෙනස් කරනවා. ඔබගේ සර සංයුතිය සම්පූර්ණ වෙනස් කරනවා. සෙම පිත වාතය ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. ඔබගේ ශරීර සෞඛ්‍ය සම්පූර්ණ වෙනස් කරනවා. ඒ නිසා බය වෙන්න එපා මේ කාලේ. දෙවියන්ට බය වෙන මිනිස්සු ලෝකයේ දේවල්ට බය වෙන්නේ නැහැ. ලාභම දේ තමයි දෙවියන්ට බය වෙන්න. දෙවියන්ට බය වෙනකොට ඔබට ලෝකෙ කිසි දෙයකට බය වෙන්න ඕන. ලාභම දෙයකයි. අද ගොඩක් අය මොකද කරන්නේ? දෙවියන්ට බය නැහැ. ලෝකේ හැම දෙයකටම බය. කේල පරණලක් රැට එළියට බහිනකොට කේල පරණලක් එහාට මෑට වුණා නම් කේල්ලත් ඌලඟට එහාට මෑට වැවුණා නම් ඔන්න එළිය වෙනකොට නූල් බඳින්න වෙලා තියෙනවා. ඇඟේ මයිල් ස්මයිල් වෙලා ගාත්‍රා දිගේ එක එක දේවල් යාත්‍රාත් කරනවා. සමහරව එච්චර බය වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙනවා. ඇයි බය? දැන් බය සම්බන්ධව මම ඔබට ඉදිරි සතියේ දේශනා කරන්නට යනවා. ඒ නිසා බලනවා දේ වචනේ මේ දවස්වල මෙනෙහි කරන්නේ මොනවද? COVID-19 මෙනෙහි කරන්නේ. එතන PCR පරීක්ෂණ කළ සංඛ්‍යාවද? නිරෝධාන ඉන්න අය ගැනද? මරණ කීයද කියලාද? ලෝකේ කොච්චර මරණ වෙලා තියෙනවද? ඒ වගේම ලංකාවේ කොච්චර මරණ වෙලා තියෙනවද? ඔව් මේ ඔබ මෙනෙහි කරන්න ප්‍රවේශම් වෙන්න. එනමුත් මෙනෙහි කරන්න බය වෙන්න එපා. බයිබලයේ මොකද කියන්නේ? තුන්වෙනි පදයේ කියනවා ඔබට අවශ්‍ය සඵලත්වය උන්වහන්සේගේ වචන තුල තියෙනවා. උන්වහන්සේගේ ඇදහිල්ලෙන් පශ්චාත්තාපේ පවගමාව ජීවනයේ මිදීම නිදහස සකල සඵලත්වය තියෙනවා. මේ දවස්වල ඔබට බහුල ඕන දේ තමයි මානසික සඵලත්වය. මානසික සඵලත්වය. දැන් මේ දවස්වල සමහරව නිින්ද යන්නේ නැහනේ. කෑම රුචිය නැහැ. මොකද හේතුව? කෑම රුචිය නැත්නම් ප්‍රවෘත්ති යාලා මනසින් වැටිලා. ප්‍රවෘත්ති යාලා මනසෙන් හෙම්බත් වෙලා. ප්‍රවෘත්ති යාලා මනසින් මහන්සි. මනසට මහන්සි. මනස වේසටපත් වෙලා තියෙනවා. බ්‍රේන් එක ටයිට් වෙලා තියෙනවා. වේසටපත් වෙලා තියෙනවා. ඒ සමහරව රැ නිින්ද යන්නේ නැහැ. ඒ කියන්නේ බය වෙලා ඉන්නේ. දේවචනේ පොසවන්නේ මොකද? ස්වාමීන් වහන්සේ ඉවස්ථාවේ ප්‍රීති වෙන්නවා. මේ කාලේ උන්වහන්සේ ඉවස්ථාව ප්‍රීති වෙනවා. COVID-19 එක පැත්තක තියෙනවා. මෙච්චර PCR පරීක්ෂණ කළා අච්චර මැරුණා. යනවා ඉතාලියේ මෙච්චර මැරෙනවා. බ්‍රසීලයේ මෙච්චර මැරෙනවා. තව රටවල් වල ලොක්ඩවුන් කරනවා. එහෙම තියෙන්න පුළුවන්. අසල්වාසී ඉන්දියාවෙත් මෙච්චර මරණ සිද්ධ වුණා. ලෝකේ බලවත්ම රටෙත් මෙච්චර මරණ දැන් සිද්ධ වෙගෙන යනවා. දැන් මේ දේවල් ඔබ අහන්න ඒව මෙනෙහි කරන්න ගියොත් එහෙම ඔබට COVID-19 එන්නේ ඉස්සෙල්ලා heart attack එන්න පුළුවන්. සමහරවල් බය වෙලා. එහෙම නැත්නම් ඔබ ලෙඩ වෙන්න පුළුවන්. ඔබ මනසෙන් වියුල් වෙන්න පුළුවන්. ඒ නිසා දේව වචනේ පවසන්නේ මොකක්ද? විශ්වයේ මෙවුම්ගාර සර්වබලධාරී ජීවමාන දෙවියන් සදාන ඔබ මේ කාලේ මෙනෙහි කරන්න දකින්න පෙනෙන දේවල් නෙවෙයි. උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන ස්වාමීන් වහන්සේ ඉවස්ථාවේ ප්‍රීති වෙන්නා. ගීතාවලිය 1:3 1:2 ස්වාමීන් වහන්සේ ඉවස්ථාවේ ප්‍රීති වෙන්නා. උන්වහන්සේගේ විවස්ථාවේ මොනවද ප්‍රීති වෙන්න තියෙන්නේ ඔබට? උන්වහන්සේ ඉවස්ථාවේ මොනවද ප්‍රීති වෙන්න තියෙන්නේ? වසංගත රෝග නිසා ඊස්රායෙල් සෙනගට උන්වහන්සේ දුන්නු ගැලවීම බලන්න කල්පනා කරලා. අපි දකිනවා මිසරේ පාරාවෝට අපෙමිනි අන්තිම පීඩාව කුළුඳුලන්ගේ මරණයනේ. ඒකත් COVID-19 තරම් කොච්චර බලවත් වුණාද ඒක? හිරකාරයාගේ කුළුඳුලා ඉඳලා පාරාවෝගේ සියසුන බුවයින් කුමාරයා දක්වා මැරුණා කියලා කියනවා. සියලු සත්ව කුළුඳුලෝ මැරුණා කියලා කියනවා. ඒ කොච්චර බරපතල දෙයක්ද? එළි වෙනකොට රෑ වෙලා එළි වෙනකොට මිසරේ සියලුම කෙවල් වල හිරකාරයා ගෙදර ඉඳලා වැඩකාරයා ගෙදර ඉඳලා රජාගේ රජතුමාගේ මන්දිරය දක්වා සියල්ලන්ගේ කුළුතුරු මරා මොනතරම් බරවත් දෙයක්ද ඒක? බරපතල දෙයක්ද? එළි වෙනකොට මැරිලා. දැන් මේ COVID-19 එන්න කාලයක් තියෙනවා. දැන් මේක එහෙම නෙවෙයි. එළි වෙනකොට සේරම මැරිලා. මුළු ලෝකයක් මුළු අධිරාජ්‍යයක් එක දවසේ මලගමක් වුණා කියලා වාර්තාවක් තියෙනවා නම් ඒ මිසරේ වෙන්න ඕන. එසා අපි දකිනවා දේනාංශගේ වචන ඒ කාලේ උන්වහන්සේගේ වචනේ අහලා ඒක වචනයට කී කරු වෙලා උන්වහන්සේ කී දේ කරපු නිසා ඊශ්‍රායෙල් සෙනග හිටියත් මිසරේ තමයි. ගොෂන් කියන ඒ පළාත හිටියවුන්. ඔවුන්ගේ සත්ව කුළුඳුලවත් මනුෂ්‍ය කුළුඳුලවත් මලේ නැහැ. උන්වහන්සේ ඔවුන් ගැන බලාගත්තා. එතකොට මිසරේ එක පැත්තක මිසරවරුන්ගේ කුළුඳුලෝ මැරෙනකොට සත්ව කුළුඳුලෝ මැරෙනකොට මිසරේ තව පැත්තක ඉන්න මිසරේම තව පැත්තක ඉන්න වහල්ලුන්ගේ දරුවෝ ඔවුන්ගේ සත්වවත් මලේ නැහැ. කොහොමද වෙනස? අන්න එක තමයි දෙවියන් වහන්සේ අදහන සහ අදා නොගන්නන් අතර වෙනසක් කරන්නව දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ ඉස්රායෙල් මෝසෙස් සමග සිටිය නිසා ඔවුන් අතර විපතක් උනේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේට බය වුණ උන්වහන්සේගේ මාර්ගයන්ට. ඒ නිසා ඒව මෙනෙහි කරන්න. උන්වහන්සේ ඉවස්තේ දිවා රාත්‍රී මෙනෙහි කරන්න. ඒව මෙනෙහි කරන්න. උන්වහන්සේගේ නාමයෙන් දින අද අනුගමනය කළව සෙනඟට දුන්නා
විවිධාකාරෝ ගැලවීම, අද්විතීය ගැලවීම මුළු බයිබලයේම තියෙනවා. මෙනෙහි කරන්න. එහෙම නැතුව මේ වෙන්නව දේවල් දකින පෙරන දේවල් ඇහෙන දේවල් ගැන මෙනෙහි කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ඔබට ලෙඩෙන් ඉස්සෙල්ලා ඔබ ලෙඩ වෙලා තියෙනවා. ඔබට සමහරට COVID-19 නොවැළඳෙන්න පුළුවන්. නමුත් ඔබ මනසින් වැටලා තියෙනවා. හොඳයි දේ වචනේ කියන ස්වාමීන් වහන්සේ ඉවස්සය ප්‍රීති වෙනවා. තව එක පැත්තක් අපි දකිනවා. දැන් සමහරව කල්පනා කරනවා මේ දවස්වල අපි කන්නේ කොහමද බොන්නේ කොහමද රැකියාවකට යන්න බෑ නිරෝධානේ අපි ඉන්නේ. එහෙම නැත්නම් ලොක්ඩවුන් කරලා තියෙන්නේ නිරෝධාන ඇඳෙන නීති අපිට දාලා තියෙන්නේ. දැන් එහෙම හිතනවනේ. කොහොමද අපි ඉස්සරහට මුණ දෙන්නේ? මේව මෙනෙහි කර. උදේ ඉඳන් රාය වෙනකන් රාය වෙලෙනකන් මෙනෙහි කර. බයිබලයේ මොකද කියන්නේ? යේසුස් වහන්සේ කිව්වා මේ සියල්ල අන්නේ ජාතීන් සොයදී. මොනවද ඒ හොයන්නේ? කන්නේ කොහමද බොන්නේ කොහමද අඳින්නේ කොහමද? ඔබ ගියේ පාස්ටර් නම් ගියේ. ඔව් මම කියනවා. නමුත් දෙවියන් වහන්සේ අපි දකින ඉස්රායල් සෙනග අවුරුදු 440 කාලයක් ඔවුන් කිසි කර්මාන්තයක් කරලා නැහැ. කාන්තාරේ ගමන් කළා වුන් වැව්වේ නැහැ. ඔවුන් හිටෙව්වේ නැහැ. නමුත් අපි දකින අවුරුදු 40ක ඔවුන් පෝෂණය කළා කියලා කියනවා. ඔවුන් කෑවේ බිව්වේ මේ ඇන්දේ පැලන්දේ මේ කර්මාන්ත කරලා ව්‍යාපාර කරලා නෙවෙයි. දෙවෙනා සැපෙව්වා. අදරා දෙවෙනා සපයන්න බලවත් වෙයි. එළියට සැපෙව්වා. උන්වහන්සේ මේ පේදුරුතුමාට අපි දකිනවා මේ අයබදු ගන්න අය කරන්න අපිල්ලා ඒවා ඇඟපද්ද ගෙවන්නේ නැද්ද නුඹලාගේ ස්වාමින් වහන්සේ? උන්වහන්සේ කිව්වා නුඹ ගොස් බිලියක් බාන්න කියලා. අපි දකිනවා උන්වහන්සේ ඔහුට සැපෙව් මාර්ග. අදත් ඒ දෙවෙනාසේ ජීවමාන වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ කරේ විශ්වාසය තියන්න. ඒ නිසා උන්වහන්සේ අවස්ථාවේ ප්‍රීති වෙන්නේ. මෙන්න ඒ වගේ කල්පනා කරන්න. ඒව ගැන කල්පනා කරද්දී ඔබගේ මනස කූල් වෙයි. වටේම තියෙන්නේ ලංකාව වටේම උණුසුමක් වෙන්න පුළුවන් COVID-19 පිළිබඳව. ලෝකේ පුරාම ගෝලීය මේ උෂ්ණත්වය වැඩි වෙන ලෝකයක්. ලංකාවේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා ටිකක්. ඒ වගේම ලෝකේ මේ COVID-19 එක්ක මිනිස් හදවත් ගැස්ම වැඩි වෙලා තියෙනවා. මිනිසුන් මරබියෙන් ඉන්නේ. කූල් එකේ ඉන්නේ හරි අමාරුයි. ඉතින් එවන් වාතාවරණයක් තුල බියෙන් සැකෙන් තොරව කූල් එකේ ඉන්න ඕන නම් විශ්වයේ මෙවුම්කාර ජීවමාන දේනාසගේ වචනේ කියවලා මෙනෙහි කරන්න. ඒක භාවනා කරන්න. අන්න එතකොට ඔබට බය දුරු වෙයි. දේ වචනේ කියනවා සිවස්සේ රෑ දහවල් මෙනෙහි කරන්නව. රෑ දහවල්. COVID-19 නෙවෙයි. PCR නෙවෙයි. එහෙම නැත්නම් මරණු සංඛ්‍යාව නෙවෙයි. හැදුණු සංඛ්‍යාව නෙවෙයි. නිරෝධානයේ වෙලා තියෙන සංඛ්‍යාව නෙවෙයි. මෙනෙහි කරන්න වාසගේ වචනේ දිවා රාත්‍රී මෙනෙහි කරන්න. භාවනා කරන්න. කල්පනා කරන්න. එතකොට ඔබට කූල්ලයක් දැනේ ඔබ හිතට. ඔබගේ මනස නිදහස් වෙයි. බය දුරු වෙයි. තැතිගැන්ම නැති වෙයි. වියවුල නැති වෙයි. මන් දන්න සමහරව ඉන්නවා. ආගම් මැදිල්ලෙන් ගොඩක් උනන්දුවෙන් අදහනවා. ඒ වුණාට කිසිම නිදහසක් නැහැ මේ කාලේ. බයෙන් ඉන්නේ කිසිම නිදහසක් නැහැ. කන්නේ බයින්, ඉන්නේ බයින්, ගමන් බිම යන්නේ බයින්, නිදා ගන්නකොට හිතනවා නැවත නැගිටින්න පුළුවන් වේද කියලා. එච්චර බයයි. නමුත් ඔබ දන්නවා දෙක රහසක් තියෙනවා. විශ්වයේ මෙවුම්කාර සරුබලධාරී ජීවමාන දෙවියන්වහන්සේ අදා උන්වහන්සේගේ නාමයේ උන්වහන්සේගේ බල පරාක්‍රමයේ වචන තුලින් දැනගත සෙනග. ඔවුන්ට මේ සියලු දේවල් සිදු වෙනකොටත් ඔවුන්ට බය කියන එක නැහැ. දෙක ඔවුන්ට තැතිගැන්මක් එක ඔවුන්ට බය තැතිගැන්ම නැහැ. දෙක ඔවුන්ගේ හදවතේ ලොකු නිදහස්කමක් තියෙනවා. ඔවුන්ගේ හදවතේ නිදහස්කමක් තියෙනවා. ලොකු සමාදානයක් තියෙනවා. ජීවමාන දෙවියන්වහන්සේ සදාන්නව සෙනගට ලැබෙන අත්දැකීම මේකයි. එනිසා දේ වචනේ කියනවා දිවා රාත්‍රී උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරනවාද? ඔව්. ඔබට මානසික සඵලත්වය ලැබෙනවා. මානසික කූලයක් ලැබෙයි. සමාදානය ලැබෙයි. සැනසීම ලැබෙයි. ජීවමාන දෙවියන්වහන්සේ මම කියන නිසා මට විපත පීඩාවක් නපුරක් නැස්පැතියක් නැහැ. ඔව්. ඒ ගැන ඔබට විශ්වාසය ඇති වෙයි. එනිසා දේ වචනේ කියනවා සිවස්තය දිවා රාත්‍රී මෙනෙහි කරන්නව මනුෂ්‍ය ආශිර්වාදලා භාග්‍යවන්තේ. ඔහු කොයි වගේ දියාලක් ළඟින්ද? නියම කල්ට ඵල දෙන. නොමෙල වෙන කොළාතිකසක් හා සමානවන්නේ. මේ කාලේ මේ අවට සිදුවෙන ලෝකයේ සිදුවෙන්නව දේවල් නිසා ඒව දැකලා බලලා නියඟයට අවුනව ගහක් වගේ නොයිද? උන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. ඔබ වචනේ මෙනෙහි කරන්න ගත්තා. ඔබගේ හද නැමැති මුලට වචනේ සාරය අතුල් වෙනවා. ඔබේ වචනය කනින් අසලා ඇසින් දැකලා මනසෙන් අවබෝධ කරගෙන මුඛයෙන් කියවලා මෙනෙහි කරද්දී ඔබගේ ආත්මයේ මුලට ඔබේ හද තුලට ඒක පැමිණෙනවා. ඒ උන්වහන්සේගේ වචනේ ජීවණය ඔබගේ හද තුලට පැමිණෙනවා. ඔබ ආදවතින වචන තුල මුල් අදිනකොට මේ දවස්වල වචනේ මෙනෙහි කරමින් ඔබගේ ආත්මය හරියට ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීස්මේ පැමිණ නොදෙන්නා වූ නියන් කාලේ කොළ නොමෙලෙවින්නා වූ
පළදරීමෙන් තොරණවන්නව ගහකට සමාන වන්නේ කියලා යෙරමියා පොතේ 17 වෙනි පරිච්ඡේදයේ අපි 8-9 පදවල කියව. ඒ නිසා උන්වහන්සේගේ වචනේ කියන්නේ මානසික සඵලත්වයක් දකින්න මේ කාලේ. මානසික සඵලත්වයක් දකින්න නම් ඔබ දෙවියන්වහන්සේගේ වචනේ මෙනෙහි කරන්න. අවට ලෝකයේ සිදුවෙන්නව දේවල් ගැන හිතන්න එපා. ඒව කනට අරගන්නවා, ඒව ඇස් වලින් දකින්නවා, ඒව යාඥාවෙන් දෙවියන්වහන්සේට බාර දෙන්න. ඒව ඔළුවේ දාගන්න එපා. ඒව තමන්ගේ කරගන්න එපා. හරියට COVID-19 හැදුනා, යාවත් අරන් ගියා, යාවත් PCR පරීක්ෂණ ගෙන ගියා, නිරෝධානය කළා. මටත් එහෙම වෙයිද? ඒ account එකට ඔබ යන්න එපා. ඒක ඔබේ account එකට දාගන්න එපා. බයිබලයේ එක පදයක් තියෙනවා. මිනිස්සෙක් තමන්ගේ සිතින් ගණන් ගන්න ආලසෝට සිද්ධ වන්නේ. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. ඒ නිසා එළියට වෙච්ච දේ මේ ඔබතිය කාලේ වෙච්ච දේ, ඔබතිය කාලේ අනාගත වක්තරුන්ට වෙච්ච දේ එළියට උනේ නැහැ. නමුත් එළිය හිතුවා මටත් ඒක වෙයි කියලා. යෙසබෙල් කියන්නව මේ උතුරු රාජ්‍යයේ කුමාරිකාව වේවත් ආප්ගේ බිසව. ඊශ්‍රායල් උතුරු රාජ්‍යයේ යෙසබෙල් අනාගත වක්තරුන් කඩු ගෑවා කියලා කියනවා. ඔබතියා කියන අනාගත වක්තරු රජමාලිගාවේ සේවය කළා වූ රාජ්‍ය සේවකෙක්. එක පැත්තක අනාගත වක්තරු කෙනෙක්. ඔව් ගුහාවක අනාගත වක්තරුන් 100ක් කන්න බොන දීලා පෝෂණය කළා කියලා කියනවා. ඒ යෙසබෙල් තමයි එළියට අභියෝග කරන්නේ. නුඹ මාගේ ශාසනය විනාශ කළා. මාගේ පූජකයන් කඩු මොහොතින් මැරුවා. ලොකු මට හානියක් නින්දාවක් කළා. එබැවින් නුඹ මේ කරපු දේ නිසා හෙට මේ වෙලාවට දේවරු කියන අය, ලෝකයේ දේවරු කියලා කොටසක් ඉන්නවනම් ඒ දේවරු කියන අය නුඹගේ ජීවිතේ මම අය නොකළොත්, නුඹ නොමරුවොත් එසේමත් ඊට වැඩිනුත් මට කරන්න ඕන කියලා කියනවා. එළිය හිතුවේ කොහොමද? එළිය හිතුවා ඔබතියාගේ කාලේ වෙච්ච දේ යෙසබෙල් කරයි කියලා හිතුවා. එයා කියපු දේ කරන කෙනෙක් හරි නපුරු කෙනෙක්, හරි භයානක කෙනෙක් තමයි යෙසබෙල් කියලා කියන්නේ. ඒ නිසා අපි දකින එළිය කල්පනා කළා. ඔබතියා කාලේ අර අනාගත වක්තරුන් පෝෂණය කළා. ඒ කාලේ ගොඩක් අය මැරුණා. මැරුම් කෑවා. ඒ දේ මට වෙයි. ඒ නිසා තමයි එළියා 19 වෙනි පරිච්ඡේදය වෙනකොට රොතෙන් ගහක් වැඩ ළඟ වැටලා ඉල්ලන්නේ, ස්වාමිනේ මට දැන් ජීවත් වුණා ඇති ගෑණියෙක් අතින් මැරුම් කණ කියලා ලැජ්ජාවක් මට. මේ ඉන්න තත්ත්වෙන් මම මැරෙනවා නම් මම කැමතියි. මේ ඉන්න විදියෙන් මම මැරෙනවා මම කැමතියි. දැන් මට වෙලාව හරි. මගේ අවසන් කටයුතු ලෑස්ති කරා. එහෙම කරන්න එපා. නමුත් අපි දකින එළියගේ chapter එක පරිච්ඡේදය එතනින් ඉවරුන්නේ නැහැ. තව කොටසක් ඉතිරි වෙලා තිබුණා. ඔව් එතනින් ධෛර්යමත් වෙලා මනසින් නැගිට්ටා. ඔව් ඒ ලැබුණු ආරංචි, යෙසබෙල්ගෙන් ලැබුණු ආරංචි නිසා මනසින් වැටුණා. මනසින් අධෛර්යමත් වුණා. මනසින් දුර්වල වුණා. මනසින් ක්ලාන්ත වුණා. නමුත් ඔබ දන්නවද? දාවිත් එහෙම ක්ලාන්ත වුණේ නැහැ. අපි දකිනවා දේ වචනේ පළවෙනි සාමුවෙල් පොතේ උන්වහන්සේගේ වචනේ ඔබ 30 වෙනි පරිච්ඡේදය රාවුත් 6 වෙනි පදේ බලාගත්තොත් පොඩ්ඩක් බලන්න. පළවෙනි සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා. අපි දකිනවා උන්වහන්සේගේ වචනේ ඔවුන්ට විරුද්ධව පිලිස්තියවරුන් එකතු වෙලා ඊශ්‍රායලට විරුද්ධව යුද්ධ කරන පිණිස ආශික් රජතුමා ළඟ ඉන්න කාලේ දාවිත් රජතුමාට පොරොන්දුවක් දුන්නා. ඔව් පොරොන්දුවක් දීලා කියනවා පළවෙනි සැමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. ඔව් පොරොන්දුවක් දෙනවා රජතුමනි, ඔබගේ සේනාව ඔව් කතා කරලා කියනවා මේ ඔබගේ සේනාව සමග මම එනවා යුද්ධයට යන්න. ඔව් ආනවා නුඹ මායික මේ යුද්ධයට යන්න එනවාද? ඔව් කියනවා මම එනවා කියලා කියනවා. මේක මගේ යුද්ධයක් කියලා කියනවා. අපි දකින යුද්ධයට ඔව් පිටත් වෙලා යන වෙලාවේ ගොලියාත්ගේ මරණය සිදු වෙන වෙලාවේ හිටිය අධිපති. ඒ අධිපතින් කතා කරලා කියනවා බඳුන්නොද මේ පුද්ගලයා? මේ පුද්ගලයා තමයි ගොලියාත්ව මරුවේ. මොව අපිත් එක්ක යුද්ධයට ගියොත් තමාගේ ස්වාමියා කෙරෙහි තිබෙන වෛරය ක්‍රෝධය වෙනුවට ස්වාමියා කෙරෙහි තිබුණු වෛරය ක්‍රෝධය නැති වෙලා නැවත වතාවක් තමාගේ ස්වාමියා කෙරෙහි හදවත ඇලුම් වීමක් ඇති වෙලා අපිට විරුද්ධව යුද්ධයේදී පෙරලා අපට පහර දෙයි. ඒ නිසා මොව කැඳවගෙන යන්න බෑ. ඒ නිසා අපි දකිනවා ආශික් රජතුමා උට කියනවා කනගාටුයි තත්ත්වය පිළිබඳව. ඒ නිසා නුඹ නැවත පිටත් යන්න කියලා කියනවා. යුද්ධයට ඔව් ගියේ නැහැ. ඔව් ගිහිල්ලා ඔව් නැවත එන වෙලාවේ අපි දකිනවා පළවෙනි සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා. දෙවෙනි සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පළවෙනි සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ කියනවා.
මහා විනාශයක් වෙලා තිබුණා. අපි දකිනවා 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා අමලෙක්වරු ශික්ලක් අල්ලා ගැනීම කියලා කියනවා. අමලෙක්වරු ඇවිල්ලා ශික්ලක් කියන මේ ස්ථානේ අල්ලගත්තා. ශික්ලක් වල තමයි පිලිස්තියරුන්ගේ සීමාවේ තමයි දාවිත් පිටුවහල් වෙලා ඇවිල්ලා හිටියේ. ශික්ලක් වල තමයි වුන් පදිංචි වෙලා හිටියේ. මේ වන විට ඔවුන්ට 600ක් විතර පිරිසක් හිටියා. ඔවුන්ට භාර්යාව හිටියා, දරුවෝ හිටියා. ඒ වගේම සතු සිව්පාව හිටියා, දේපල තිබුණා. දාවිත් පිලිස්තියරුන්ට ඊශ්‍රායල් සෙනඟට විරුද්ධව ආශික් රජතුමාත් එක්ක යුද්ධයට යන්න පිටත් ගොස් නැවත එන වෙලාවේ යුද්ධයට ගියේ නැහැ. නැවත හැරලා එන වෙලාවේ මොකද වෙලා තිබුණේ? අමලෙක්වරු ඇවිල්ලා ශික්ලට පහර දීලා ශික්ලක් වලට පහර දීලා සියලු කාන්තාවොත් දරුවොත් දේපලත් පැහැරගෙන ගියා. මේ වෙලාව වෙනකොට දාවිත් එක්ක 600ක පිරිමි හිටියා. ඒ සියල්ලොත් ඇවිල්ලා බලනකොට මොනව වෙලාද? සේරම විනාශ වෙලා තිබුණා. දරුව නැහැ, භාර්යාව නැහැ, දේපල නැහැ. සේරම අමලෙක්වරු පැහැරගෙන ගොස් තිබුණා. ඒ නිසා අපි දකිනවා මේ 600ක පිරිස මේ දාවිත් එක්ක පිටුවහල් වෙච්ච පිරිස ඊශ්‍රායල් දේශයෙන් සවුල් තුමා රජතුමාගේ උදාස නිසා පිටුවහල් වෙච්ච අය. ඔවුන් කමර නැති අය පිරිසක් තමයි ওই 600 ඉන්න ගොඩක් අය. ඒ නිසා අපි දකිනවා දාවිත් ප්‍රාණයෙන් ඇලුණා කියලා කියනවා. නමුත් තමුන්ගේ භාර්යාව දරුවෝ තමුන්ගේ දේපල නැති වුණා. ඒක අමලෙක්වරු පැහැරගෙන ගියයි කියලා දැනගත්තයින් පස්සේ මෙච්චර මිත්‍ර වෙටියාව මේ පුද්ගලයෝ දාවිත් විරුද්ධව නැගිට්ට කියලා කියනවා. නුඹ නිසා තමයි මේ දේ අපිට සිද්ධ වුනේ. නුඹගේ වචන අහලා ශික්ලක් මේ නුඹගේ වචන අහලා ශික්ලක් වලින් පිටත් වෙලා ආශික් රජතුමාත් එක්ක ඊශ්‍රායල්ට විරුද්ධව යුද්ධ කරන්නට අපි මේ ගමන නොගියා නම් අපි ශික්ලක් වල සිටියා නම් මේ දේ වෙන්නේ නැහැ. නුඹ නිසායි මේ දේ සිද්ධ වුනේ. අපි දකිනවා තමුන්ගේ භාර්යාවට සහ දුව දරුවෝ නැතිවීම නිසා දැඩි කම්පනයටපත් වුණා මේ 600ක පිරිස දාවිත්ට විරුද්ධව ගල් ගත්තා කියනවා ගහන්න. දාවිත් ගල් ගහන්න අතර ගත්තා කියලා කියනවා. අපිට පාර දෙන පිණිස ගල් අතර ගත්ත වෙලාවේ දාවිත් මොකද කළේ? දාවිත් තමන් තුළ ධෛර්යය උපදව ගත්තා කියලා කියනවා. තමන් අදාගත් දෙවෙනසේ කවුද කියලා දැනගෙන හිටියා. ඔව් අයපතක් සඳහා ගියා නොවේ. ඔහුට සවුල්ගේ මරණ තර්ජන නිසා පිටුවහල් වෙන්න සිද්ධ වුණා. ඔහුට ආරක්ෂාව ලබා දුන්නේ පිලිස්තිය රජතුමා වන ආශික් රජතුමා. ඔහුට ඇලුම් වීම අවශ්‍ය වෙලා තිබුණේ ඒ වෙලාවේ. ඔහුගේ ස්වාමියා ඔහුයි. ආශික් තමයි දාවිත්ගේ ස්වාමියා. ඔහු මේ වන විට පිලිස්තියවරුන් අතර මේ ආශික් රජතුමාගේ විශ්වාසවන්ත සේවකෙක්. නිසා අපි දකිනවා දාවිත් නිදොස්ව සිටියා මේ අවස්ථාවේ. මනුෂ්‍යයන් ඉදිරියේ දෙවියන්වහන්සේට ඔහු නිදොස්ව සිටියා කියලා කියනවා. බයිබලයේ කියනවා දාවිත් අද අමාරුවටපත් විය. මක් නිසාද මුළු සෙනගගේ සිත් තම තමන්ගේ පුත්‍රයන් දුවරුන් ගැන ශෝක වූ බැවින් ඔහුට ගල් ගසන්ට සෙනගකට කතා කළෝය. ඔහුට ගල් ගසන්ට වටේන සෙනගකට කතා කළා. දාවිත් ගල් ගහන නුඹ නිසා මේ දේ වුණේ කියලා. එයාට ගල් ගෙවුවා කියලා නැති වෙච්ච අය ලැබෙන්නේ නැහැ. නමුත් අපි දකිනවා මිනිස්සු එහෙම තමයි. මිනිස්සු හැම දෙයක්ම හොඳට තියනවා හොරේ දාගෙන ඉන්නවා. පාඩුවක් වුණාම මේ හැම දෙයක්ම යාපත පිණිස වැඩ කලාවට විරුද්ධව වැඩ ක්‍රියා කරනවා. ගල් අතර ගන්නවා. එහෙම තමයි මේ සිදු වෙලා තියෙන්නේ. දාවිත් මොකද කළේ? ඔව් උඹලා වගේ මේ ගුණ මකු එහෙම නැත්නම් පාප මිත්‍ර එකතු කරගත්ත නිසායි මට මේ දේවල් විඳින්න සිදු වුණේ කියලා චෝදනා කළේ නැහැ. දාවිත් මොකද කළේ? මට වෙච්ච විපතක් මට වෙච්ච නොස්පැතියක් අනේ මට වෙච්ච දෙයක් එහෙම කිව්වේ නැහැ. ඔළුවට ගහගත්තේ නැහැ, පපුවට ගහගත්තේ නැහැ. ඔව් මොකද කළේ? දේ වචනේ කියනවා. ඒක තමයි සැබෑ ඇදිලිවන්තයා, නියම ඇදිලිවන්තයා. මේ වෙලාවේ මනසින් වැටෙන්නේ නැහැ. එයා තමන්ට දුෂ්පෝර ගන්න, එයා තමන්ට චෝදනා කරගන්නේ නැහැ. ඒ අසුබල සම්බන්ධය බලන්නේ නැහැ. එයා ඍණාත්මකව හිතන්නේ නැහැ. එයා ධනාත්මකව හිතනවා. උන්වහන්සේගේ වචන තුලින් බලනවා. ධෛර්ය උපදව ගන්නවා. දාවිත් මොකද කළේ? නමුත් දාවිත් තමුන්ගේ දෙවියන් වහන්සේ තුල ශක්තිය උපදව ගත්තේ. දැන් මේ කාලේ ඔබ එකයි කරන්න ඕන. දාවිත් තමන් තුළ ශක්තිය උපදව ගත්තා වගේ. දේවාංශගේ වචනේ සිහි කරලා. ඔව් උන්වහන්සේ කැඳවගත් දායින්දලා. උන්වහන්සේ එක්ක ගමන් කළ විදිය. ඔහුට පැමිණි බාධා පීඩා තර්ජන ගර්ජන. වලට උන්වහන්සේ කොහොමද? උන්වහන්සේ වාට පේස් කරන්න ශක්තිය දුන්නේ කොහොමද? ඔව් බැඩළුව බලා ගන්න කාලේ සිංහයා වලස ඇවිල්ලා ඒ බැඩළුවන් කාදමන් එන වෙලාවේ කොහොමද ඒකට පේස් කළේ? ගොලියට විරුද්ධව පේස් කළේ හයරියන් හමාරක් උසති. යෝධයෙකුට විරුද්ධව ශරීරයෙන් කුඩා අංගුටු මිට්ටෙක් වගේ යෝධයෙකුට විරුද්ධව හිට ගන්න තරම් ශක්තියක් දුන්න උන්වහන්සේ උට.
උන්වහන්සේගේ ශක්තිය උපදව ගත්තා. මුළු ඊශ්‍රායලයක්ම මුළු ඊශ්‍රායල් හමුදාවක්ම පසුබහින වෙලාවක ශරීරාකාරයෙන් ගොඩාවුද? ඒ වගේ යුද ශිල්ප පිළිබඳ මනා දැනුමක් නැත්තාවුද? ඔව් පරතරට ගියව දැනුමක් ඇති ගොලියාට විරුද්ධව හිටගත්තා. ධෛර්යය උපදවගත්තා. ඒව සීගල මම කරදර බාධක විපත් පීඩා අමනතුරුදායක අවස්ථාවල අවදානම් අවස්ථාවල ඒ වායේ උන්වහන්සේ මට ජය දුන්නේ කොහොමද කියලා කල්පනා කළා. මම කරදර බාධක පීඩා දුක්ඛම් කරන වේදන අවදානම් අවස්ථාවලට පැමිණි වෙලාවල මම කොහොමද මේ අවස්ථාව පසු කළේ? උන්වහන්සේ තුළ කොහොමද ධෛර්යය උපදව ගත්තේ? කොහොමද එක්ස්පීරියන්ස් ඒ අත්දැකීම් ලැබුවේ? ඒව ගැන මම කල්පනා කළා. එහෙම කල්පනා කරලා එච්චර දෙයකින් ගලවලා මෙච්චර දුර ගෙන දෙවියන්වහන්සේට මේකෙනුත් මාව ගලවන්න පුළුවන් කියලා විශ්වාස කළා. ඔව් තමන් තුළ මේ සියලු 600ක් තමන්ට විරුද්ධව ගල් අතර අරන් ඉන්න වෙලාවේ මරන්න ගහන්න. ඔව් තමන් තුළ දෙවියන්වහන්සේ ගැන කල්පනා කරලා ශක්තිය උපදවගන්න. දෙවියන්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ශක්තිය උපදව. අන්න ඒ වගේ මේ COVID-19 ව්‍යාප්තිය ශීඝ්‍රයෙන් වෙන වෙලාවක කාට COVID-19ද නැද්ද කියලා හොයාගන්න බැරි වෙලාවක ජීවිත අනතුරේ වැටෙන වෙලාවක සංඛ්‍යාව වැඩි වෙන වෙලාවක දසතින් ඇසෙන්නව හඬ බියකරු හඬක් වෙන්න පුළුවන්. වේවුලුම් සහිත හඬක් වෙන්න පුළුවන්. හඟ කිලි පොළ යන හඬක් වෙන්න පුළුවන්. හිත දුර්වල කර හඬක් වෙන්න පුළුවන්. උණ ගැනෙන සුළු හඬක් වෙන්න පුළුවන්. මානසික ආදරපත් වෙන හඬක් වෙන්න පුළුවන්. ඒ දෙස නොවේ. ඒ දේවල් හැම දෙයක් එහෙම අවට සිදු වෙනකොට ඔබ උන්වහන්සේ තුළ ශක්තිය උපදව ගන්න. උන්වහන්සේගේ නාමයෙන් දැනගත් ඔබ මේ ගමන මගේ ආපු ගමන මගේ විවිධ කරදර බාධක පීඩා අවදානම් වලදී මිදු විදිය කල්පනා කරා. ඒ විතරක් නොවේ උන්වහන්සේගේ නාමයෙන් දිනවද අනුගමනය කළා. අපට පෙර උන්වහන්සේ අනුගමනය කළා. උන්වහන්සේගේ නාමය අඳාගත්තා වූ සෙනග තමන්ට පැමිණි කරදර බාධක පීඩා උවදුරු අවස්ථාවලදී උවදුරු වලින් වට වෙන වෙලාවලදී ඔවුන් කොහොමද දේවෙන් එළියට එන්න ක්‍රියා කළේ? මෙනෙහි කළේ කොහොමද? කොහොමද තමන් තුළ ශක්තිය උපදවගත්තේ? අන්න එතනට එන්න. එහෙම ඇවිල්ලා තමන් තුළ ශක්තිය උපදවගෙන යාඥාවෙන් කන්ලව්වෙන් ස්වාමීන් සොයන්න පටන් ගන්න. එතකොට බය දුරු වෙයි. අවට වාතාවරණය උණුසුම් වෙන්න පුළුවන්. නමුත් ඔබට කූල් එකේ ඉන්න දෙවියන්වහන්සේ ආශිර්වාද කරයි. හොඳයි දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරයි. මම කැමැති ඔබ දිසේ ආඥා කරන්නට. දැන් මේ දේශනාව අසා ඉන්නව සමහර වෙලාවට ඔබ නිරෝධානයේ ඉන්න පුළුවන් කෙනෙක් නිරෝධායන ඉන්න වෙන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට COVID-19 වැළඳුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. නොවැළඳුණු කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ සම්බන්ධ බයකින් ඉන්නව වෙන්නත් පුළුවන්. සමහර විට ඔබට එම්ඩිස්සාව කැස්ස උණ උගුරේ අමාරු තියෙන්නත් පුළුවන්. එහෙම තත්ත්වෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔබ මොන රෝග තත්ත්වයක මොන පීඩාවක සිටියත්. එහෙම නැත්නම් ඔබට COVID-19 නමුත් ඔබ මනසින් බය වෙලා වියවුල් වෙලා ඇඟේ මයිල් ඉස්මයිල් වෙලා ඇඟ සීතල වෙලා ලොකු කම්පනයක ඉන්න වෙලාවක් වෙන්න පුළුවන්. ඒ කොයි ආකාර තත්වයක ඔබ හිටියත් කායිකව මානසිකව මේ මොහොතේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය මේ ආඥාව හරහා දැන් ඔබගේ ජීවිත ස්පර්ශ කරන්නට යනවා. ඔබගේ රෝග පීඩා කායික පිළිම වලින් මුදන්ට යනවා. මම කැමැති ඔබට ආඥාවක් කරේ. ඒ නිසා රෝග තියෙන අය රෝග තියෙන තැන් වලට අත තියාගන්න. ඔබ මොන රෝග තත්වයකින් පෙළුණත් අත තියාගන්න ඇදෙille. දෙවියන් වහන්සේගේ වචනේ බලය ඔබ ස්පර්ශ කරන්නට යනවා. උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේට සීමාවක් නැහැ. උන්වහන්සේ ළඟ ඉන්න දෙවියන් වහන්සේම දුර ඉන්න දෙවියන් වහන්සේ. ඒ නිසා ඔබ කොහේ හිටියත් ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිඩල් ඊස්ට් රටක වෙන්න කන්ට්‍රි වල ඔබ මේ මධ්‍යපති රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම යුරෝප රටක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලෝකේ එහා කෙළවර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ පණිවිඩව බැවුම්කම් දෙන කෙනෙක් නම් දැන් උන්වහන්සේගේ නාමය කෙරේ විශ්වාස කරලා ඔබ අත තියාගන්න. මේ වචනේ උන්වහන්සේගේ නාමයෙන් මේ කරන යාඥාවේ කරුණ කොටගෙන උන්වහන්සේගේ බලය ඔබ ස්පර්ශ කරන්ට යනවා. ඔබගේ සිය පටන් දෙපැත්ත ආරෝග්‍ය තත්ත්වයන් සුව වෙලා ඔබගේ සියලු බය දුරු වෙලා සමෙදන ඔබට සමාදාන දෙන්න යනවා. අපට ප්‍රේම කර බලය පියානාසර යේසුස් වහන්සේගේ මවිත නාමයෙන් දැන් මේ දේශනාවට සමන් දුන්නා. හැම සොයරිසෝයන් දුවා දරුවෝ ඔබගේ අනුග්‍රහයට බාර කරනවා දෙවියනේ. ඔවුන්ට ආශිර්වාද කර. ඔබ වහන්සේ දේවස්ථානයේ පල්ලි ඉන්න දෙවියන් වහන්සේ පමණක් නෙවෙයි. ඔබ වහන්සේ දෙදෙනෙක් ඔබගේ නාමයෙන් පොළොයම් තනක රැස් වෙනවා නම් එතනේ මැද ඔබ ඉන්න බවත් එක්සිත වේද එක්සතද විද්‍යාමාන වෙනවා ප්‍රකාශ වෙන්නව දෙවියන් වහන්සේ බවත් විශ්වාස කරන්නන්ට ඇස් පණ අපිට ප්‍රතිඵල දෙන්නව දෙවියන් වහන්සේ බවත් ස්වාමීන් ඔබගේ වචනේ කියනවා ඔබ විශ්වාස කරන්නේ කවුද? ඒ විශ්වාස කරන්න විතරක් ඔබ වහන්සේගේ බලය අත්දකිනවා. ඔබගේ වචනේ කියන්නේ මනුෂ්‍යයන් පුළුවන් දේ ඔබට පුළුවන්. විශ්වාස කරන්නාට ඔබ කෙරේ විශ්වාස කරන්න උදෙසා ඔබට සියල්ල පුළුවන්. එබැවින් ස්වාමීන් වහන්සේ මේ දේශනාව දැන්
ස්වාමීන් වහන්සේ කුමන මාධ්‍ය ජාලාවක ඉඳලා ස්වාමීන් වහන්සේ අසාගෙන ඉන්නව බලාගෙන ඉන්නව යමෙක් වේන ඔහුගේ සේපඩන් දෙපාත් දක්වා උත්සාහ කළ විට රෝග ව්‍යාධීන් කායික පෙළුම් නැසල ඔවුන්ට මිදීම ලබා දෙන්න. ඔබ වහන්සේ පළමු මෙවුම්කාර දෙවියන් වහන්සේ දෙවනෝ පව් කලයින් පස්සේ ආදම් පව් කලයින් පස්සේ ස්වාමීන් වහන්සේ සුව කළ නොහැකි සුව නොකර වේ නොහැකි රෝග සුව කරන්නා දෙවියන් වහන්සේ නික්මයාම 15 වෙනි පරිච්ඡේදයේ ඔබගේ වචනේ පවසන ලබනවා. ස්වාමීන් වහන්සේ 25 වෙනි 23 වෙනි පදවල 22 23 වෙනි පදවල කියනවා මා වනායන ඔබ සුව කරන්නා වූ දෙවියන් වහන්සේ ඒ ඔබ වහන්සේ බැවින් ස්වාමීන් ඔබ සුව කරනා දෙවියන් වහන්සේ ඔබ කවුද අඳුන්ලා දුන්න ඔබ වහන්සේ වනාය සුව කරනා දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඒ පොරොන්දු අලුත් කරමින් ස්වාමීන් දේව දූතේක අනාගත වක්තරුක් නොවේ 103 වෙනි ගීතාවලියේ 5 වෙනි පදේ 90 කියන විදියට උන්වහන්සේ තාගේ යුතුයකම් කමා කරන්නට ඔව් කමා කරන්න අකුසල කමා කරන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ සියලුම අයපතින් ගලවන්නට රෝග සුව කරන්න එනවා කියලා ඔබ වහන්සේ කාලේ කෙලවර මෙලවට මිනිස්කයක් අරගෙන කුරුසියේ ස්වාමීන් මැරෙන්න පැමිණියා. ඔබ වහන්සේ වචන මාත්‍රයක් උන් දුරු කර රෝග සුව කළා කියලා. ඔබගේ වචනේ කියන යෙසයා අනාගත වක්තරුගේ මුඛයෙන් කී වචනේ ලෙස යෙසයා පොතේ 54 වෙනි පරිච්ඡේදය කියන විදියට ස්වාමීන් ඔබ උසුලගත් අපේ දුක් අපේ දරාගත් අපේ ශෝකය උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පීඩා පාර ලැබුව කියලා සබසිතමු. අපේ අපරාධ අයිතුකම් නිසා උන්වහන්සේ පොඩි කරුණු ලැබුව අවුරුදු ස්වාමීන් 2020කට පෙර කුරුසී අපට සමාදානයකට දනුව ඔබ වහන්සේ පිට පැමිණියාය. ඔබගේ පාරෙන් අපට සුවය ලැබී තිබේ. වචන මාත්‍රයෙන් ඔබ යකුන් දුරු කර රෝග සුව කරමින් ස්වාමීන් මනුෂ්‍යයන්ගේ දුර්වල දුබලකම් ස්වාමීන් ඔබ උරා දරාගත් සේකයි ඔබ වහන්සේගේ වචනේ මතේ සුභාරංචි 8:17 වෙනි පදේ 16:17 කියනවා. එපමණක් නොවේ ඔබ වහන්සේ කුරුසියේ මැරලා අපේ පාප අපරාධ අයිතුකම් වල වන්දිය ගෙවලා ආදියක පර්ධවල ජීවතුන්ගේ දේශයේ බසිරන නිසා ඔබගේ වචනේ පොසොන් ලබන අප පාපේ නැසි ධර්මිෂ්ඨකම උස ජීවත් වන පිණිස අපේ පාප ගස පිටදී ඔබ සසුලා ගස්සේක ඔබගේ පාර වලින් අපට සුවය ලැබී තිබේ. දැන් ඔබ වහන්සේගේ නාමයෙන් සුවය දීලා ඉවරයි. දැන් තියෙන ඔබගේ නාමයෙන් අත්දකින්න පමණයි. පළවෙනි පේතරස් 2:24 කියන්නේ එහෙම. එබැවින් දැන් මේ වචන අසන්නෝ යමෙක්ගේ වචන ආලා ස්වාමීන් තමන්ගේ සේපඩන් දෙපා දක්වා කුමන රෝගයකට අත තබාගෙන ඉන්නවාද? දැන් ඔබ වහන්සේගේ ආනුභාවය ඔවුන් කරා නිදහස් වෙන්න ඕන. ඔබගේ ආලේපේ බා නිදහස් වෙන්න ඕන. ස්වාමීන් මා තුල ක්‍රියා කර මහිමේ දේවනාසගේ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ඒ සෑම කෙනෙක්ගේ ජීවිත මත පතිත වෙන්න ඕන. ඔබගේ වචනේ කියන්නේ අඥානෝ තමන්ගේ විපත්තිය ඔබ වහන්සේට මොර ගැසේ උන්වහන්සේ ස්වකීය වචනේ යවා. ස්වකීය වචනේ යවා. ඔවුන් සුව කර විනාශයෙන් මිදුසේක. ස්වාමීන් ඔබගේ වචනේ ජීවමානයි. ඔබගේ වචනේ යේසුස් වහන්සේ. ඒ බැවින් මේ වචනේ ක්‍රියා කරන ඔබගේ වචනේ දැන් යවලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ සේපඩන් දෙපා දක්වා ඇති සාකල විද රෝගයේ සසගේ නාමයෙන් නිවාරණය කරලා දිව්‍ය සුවය දීලා ඔබේ මායම නිසා නිදහස් කරන්නට ඔවුන්ගේ සේපඩන් දෙපා දක්වා අස්තිනාර ඇටලීම සඳින අස්තිනාර පුරු පරමාණු අතර තිබුණු හැම රෝග බැඳුම් යේසුගේ නාමයෙන් කැඩිලා දැන් ඕන නිදහසක් දකීවා. මේ ලැබෙන නමස්කාරයමයි මේ ඔබට වන අතර දිව්‍ය වාසයට උන් කැපයි. ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කොට. ඔබට ආරක්ෂාව දෙනසේක්. ස්වාමීන් වහන්සේ කියමු ඔබ කෙරෙහි ඔබට සමාදාන දෙනසේක්. ස්වාමීන් වහන්සේ කියමු ඔබට ආශිර්වාද කරනසේක්. ඔබ දිව්‍ය උදෑතර සියල්ල කැපයි බාරයි නාසරේ යේසුස් වහන්සේගේ මවිත නාමයෙන්. හොඳයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කර ඔබ සියලුම දෙනාට යේසුස් වහන්සේගේ පීඨය ඒ වගේ ඔබ මම ගැන ආඥා කරන්න. හෙට මගේ උපන්දිනේ 51 මට ලැබෙනවා. ඒ නිසා මම ගැනත් ඔබ ආඥා කරන්න දෙවියන් වහන්සේ මා කැඳවා තිබෙන කාර්යය සම්පූර්ණ කරන්නට මට ඉදිරි වෙලා තියෙනවා. ඒ නිසා මේ දක්වා මාගේ නා දෙවියන් වහන්සේ විශ්වාසවන්තව සිටියොත් ඉදිරියට ගෙනන්න විශ්වාසවන්තව වෙන නිසා මා කැඳවු කාර්යය සම්පූර්ණ කරන්න අවශ්‍ය අනුග්‍රහය ඉල්ලලා මම ගැන ආඥා කරනවා. දෙවියන් වහන්සේ ඔබ හැම කෙනෙකුට ආශිර්වාද කරයි. Thank you.